වැඩම වදාළ සියම් මහනිකායේ මල්වතු පාර්ශ්වයේ සබරගම පළාතේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කෑලිගම විජිතානන්ද නායක හාමුදුරුවෝ වහන්සේ ඇතුළු අපේ හාමුදුරුවෝ වහන්සේලාගෙනු ඒ වගේම වේදිකාවේ ඉන්න අපේ සියලුම දෙනාගෙනු මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තමුන් වහන්සේලා සියලු දෙනාගෙනු තවසක් විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ජාතික විද්වත් සංවිධානයේ පළමු සමුළුව පවත්වන මේ වෙලාවේදී අපට ආරාධනා කරලා ඒ පිළිබඳවත් රටේ සිදුවන සිදුවීම් පිළිබඳවත් යම් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳව බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. එකක් තමයි අද වැඩිය මම බැසිල් රාජපක්ෂ ගැන, මහින්ද රාජපක්ෂ ගැන, රවි කරුණානායක ගැන, ලක්ෂ්මන් කිරියල්ල ගැන, රනිල් වික්‍රමසිංහ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා දැන් අපිට ඇති වෙලා තියෙන්නේ ඒව ගැන කතා කරන්න. නේද? මම හිතනවා තමුන්වහන්සේලාට දැන් ඇති වෙලා තිබෙන්නේ ඒව ගැන අහලා. මොකද කතා කරනවා නම් කතා කරන්න තිබෙන ආයෙත් අලුත් හොරකම අලුතෙන් රටට කරන අපරාධයක් පිළිබඳ විතරයි. ඒ නිසා තව දුරටත් අපේ රටේ ඔවුන් පිළිබඳ සාකච්ඡාවක් කිරීමෙන් පළක් නැහැ. ඒත් ඕනද මොනවා හරි? අවශ්‍ය නැහැ කියලා මම හිතනවා. මොකද තව දුරටත් ඔවුන් පිළිබඳ කතා කිරීම පළක් නැති කාර්යයක් බවට පත් වී තිබෙනවා. අපි කවුරුවත් යලි විශ්වාසයෙන් නොතැබිය යුතුයි රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ දේශපාලන කඳවුරට හෝ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන කඳවුරට මේ රට ගොඩනැගිය හැකියි කියලා. කවුරුවත් විශ්වාස නොතැබිය යුතුයි. කවුරු හරි විශ්වාස කරනවද එහෙම? අවුරුදු 70ක් කියන්නේ ඉතාමත් දිගු කාලයක් මේ රට පාලනය කරලා අද අප හමුවේ ඔප්පුකට අවසන් මේ දේශපාලන කඳවුරු දෙකට අපේ රට ගොඩනගන්න බැරි බව. මම හිතන්නේ මේ පිළිබඳව අපි සංවාදයක් තබා ගත යුතුයි. කාට හරි දෙගිඩියාවක් තිබෙනවද? ඔය මොනවා කිව්වත් පුළුවන් වගේ කවුරු හරි හිතනවද? බෑ. ද සංවාදයකින් තොරව සාකච්ඡාවකින් තොරව අපි අද පොදු සම්මුතියකට ආයිතු තිබෙනවා මේ දේශපාලන කඳවුරු දෙකට අපේ රට හෝ අපේ රටේ ජනතාවගේ අනාගතය තීරණය කිරීමට නොහැකි බව. කරපෑ. මහින්ද මහත්මයා මේ රට අවුරුදු 10ක් පාලනය කරා. විධායක ජනාධිපති ධූරයේ බලය තිබුණා. පාර්ලිමේන්තුවේ 3/2 බලය තිබුණා. පළාත් සභා සියල්ලංගු වගේ බලය තිබුණා. ප්‍රාදේශ සභා විශාල ප්‍රමාණික බලය තිබුණා. බලය අතින් ගත්තොත් ශක්තිමත්ම බලයක් රාජපක්ෂ මහත්මයා අතේ තිබුණා. ඒ සියලු බලය තබාගෙන අවුරුදු 10ක් මේ රට පාලනය කරා. හැබැයි ඔප්පු කරලා තිබෙනවා ඒ සමස්ත බලයක් තබාගෙනත් මේ රට ගොඩනැගීමට ඔවුන්ට නොහැකි වූ බව. වර්තමාන පාලනය අවුරුදු 3මාරක් යනකොට අද ආර්ථිකයේ සමාජයේ සිදුවෙන සිදුවීම් දිහා ඉතා හොඳින් මනවින් කල්පනා කරලා බැලුවොත් අසාර්ථකත්වයේ පතුලටම ගිලුණු පාලනයක් රනිල් මෛත්‍රී හවුල් පාලනය. ආර්ථිකයෙන් වශයෙන් ගත්තොත් විශාල කඩාවැටීමකට ලක් කොට තිබෙනවා මේ රාජ්‍යය. අද ඩොලරයට සාපේක්ෂව රුපියල පාලනය කර ගැනීමට නොහැකි අර්බුදයකට අදපත් වී තිබෙනවා. දිනපතා රුපියල බාල්දුවේ මිත්‍රම රුපියල කඩාවැටෙමින් තිබෙනවා. සමහර ආර්ථික විද්‍යාඥයන් අද අනතුරු වංගවලා තිබෙනවා. දෙසැම්බර් මාස වෙනකොට ඩොලරයක් වෙන රුපියල් 200ක් ගෙවීම දක්වා ගමන් කරයි කියලා මේ ගමන. රුපියල් 200 දක්වා ගමන් කිරීමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. අද මේ ප්‍රමාණයෙන් මොකම ආරක්ෂා කරගෙන තිබෙන්නේ. මහ බැංකුව තමන් සතුව තිබෙන විදේශ සංචිත ප්‍රමාණයක් එළියට නිදහස් කරනවා. ඇත්ත ඩොලරේ සහ රුපියල අතර අනුපාතය නෙමෙයි පෙන්눔 කරමින් තිබෙන්නේ. මේ පෙන්눔 කරමින් තිබෙන්නේ විකෘති අනුපාතයක්. මොකද්ද පතුලේ තිබෙන්නේ? අපිට රටෙන් එළියට යන ඩොලර් ප්‍රමාණයට වඩා අඩුයි අපිට රට ඇතුළට එන ඩොලර් ප්‍රමාණය. ආනයන අපනයන වෙළඳ පොලේ ඇති වී තිබෙන මහ දැවැන්ත අර්බුදය මේකට හේතු වී තිබෙනවා.
අපිට ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය අඩුයි. අපෙන් ගලාගෙන එන ඩොලර් ප්‍රමාණය වැඩි. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? ඩොලරේ සඳහා තිබෙන ඉල්ලුම වැඩි වී තිබෙනවා. සාමාන්‍ය සරල ආර්ථික විද්‍යාව යම් භාණ්ඩයක් වෙනින් ඉල්ලීම වැඩි වෙනකොට අනිවාර්යයෙන්ම භාණ්ඩයේ අගය ඉහළ යනවා. ඒක සරලද? ඒ සරල අර්බුදයට තමයි අද මේ ඩොලරේ මුහුණ දී තිබෙන්නේ. ඒ මත මොකද වෙන්නේ? ඩොලරේ මත සියලු ආනයන කරන භාණ්ඩවල මිල ඉහළ යමින් තිබෙනවා. තෙල් මැයි මාසයේ 10 වෙනිදා සිට මේ මාස 4ක කාල පරිච්ඡේදය ඇතුළත අපේ ඩීසල් මිල ඉහළ ගින් තිබෙනවා රුපියල් 28කින්. ඒ කියන්නේ 130කින් රුපියල් 95 සිට 123 දක්වා ඩීසල් මිල. ඒ කියන්නේ රුපියල් 28කින් 130කින් මාස 4ක් ඇතුළත ඩීසල් මිල ඉහළ ගොස් තිබෙනවා. පෙට්‍රල් මිලත් එහා සමාන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගෑස් මිල ඉහළ යමින් තිබෙනවා. කිරිපිටි මිල ඉහළ යමින් තිබෙනවා. ආනයනික පිටිවල මිල ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම ජනතාවගේ අත්‍යවශ්‍ය බොහෝ භාණ්ඩ ආනයනික භාණ්ඩවල මිල ඉහළ යමින් තිබෙනවා. ඉතින් සාමාන්‍ය ජනතාවට තමන්ගේ ජීවිතේ පවත්වා ගැනීමට සරිලන ආර්ථිකයක් ගොඩනගා ගන්න මේ පාලකයෝ අසමත් වී තිබෙනවා. මේ කවුද? රනිල් වික්‍රමසිංහලාගේ පාලන කණ්ඩායම කියලා කියන්නේ මේ සමාජ ක්‍රමය ඇතුලේ ආර්ථිකයේ ඔස්තාද්ලා. එහෙමනම් අපිට කිව්වේ ඒගොල්ලෝ ආර්ථිකයේ ඔස්තාද්ලා. හැබැයි ආර්ථිකයේ ඔස්තාද් අපේ රටට මොකද කරලා තිබෙන්නේ? ආර්ථිකයේ ඔස්තාද් අපේ රට කැඳවමින් තිබෙන්නේ මේ රිම් එකෙන් ගමන් කරන රාජ්‍යයක් බවට රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය පත් කරලා හමාරයි අද. ඒ නිසා කිසිවෙක් යලි විශ්වාසය තබන්න එපා මේ කඳවුරු දෙකට අපේ රට ගොඩනගන්න පුළුවන් වෙවි කියලා. කිසිදු සැකයක් අවිශ්වාසකින් තොරව අපි හැමදෙනාම පොදු සම්මුතියකට ආයුතු තිබෙනවා මේ කඳවුරු දෙකට යලි අපේ රට බාර නොදිය යුතු වගේම මේ රට ගොඩනැගීමට නොහැකි බව. කාට හරි තිනොස් සැකයක්. නෑ ඔය කිව්වට නේද සජිත් මහත්තයා આવොත් හරියයි. බලන්න ඕනනම් හරි බලන්න. ගෝඨාභය આવොත් හරියයි. ඕනනම් දීලා බලන්න. අවුරුදු 70ක් මේ කඳවුරු දෙක අපේ රට පාලනය කරලා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් අපේ රටට අත්පත් කොට තිබෙන ඉරණම දිහා බලපුවාම ඉතා මැනවින් ඔප්පු කොට තිබෙනවා මොනතරම් අසාර්ථක පාලනයක් අවුරුදු 70ක් අපේ රටේ ගමන් කරලා තිබෙන්නේ කියලා. ඉතින් සංවාදයකින් සම්මුතියකින් තොරව අපි එකඟතාවයකට එමු මේ කඳවුරු දෙකට බෑ. අපි සංවාද කරමු. අපි විවාද කරමු. අපි සාකච්ඡා කරමු. එහෙනම් මොකද්ද කරන්නේ? ඒක පිළිබඳ අපේ විවාදයක් තියෙන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණ ඔයගලන්ට පුළුවන්ද? අපේ විද්වතුන්ට පුළුවන්ද? මොකද්ද කරන්නේ? ඒ සංවාදයට අපි විවෘතයි. ඒ සාකච්ඡාවට අපි විවෘතයි. ඒ කතිකාවට අපි විවෘතයි. එඳ අපි අතරද සංවාදයක් තිබෙනවා නම් තිබෙන්නේ මේ රට ගොඩනැගීම සඳහා කවර මාවතක් අපි අනුගමනය කළ යුතුද? මේ රට ගොඩනැගීම සඳහා කවර දේශපාලන බලවේගයක් අතට මේ රටේ බලය හුවමාරු කළ යුතුද කියන සංවාදය තමයි අද අපේ රටේ දේශපාලනයේ අපි ළඟා කරගත යුතු සංවාදය. සමාජීය වශයෙන් අපේ රට විශාල අර්බුද රසක් නිර්මාණය කරලා තිබෙනවා. විනයක් නැති රටක්. කිසිදු කෙනෙක් තමන්ගේ වගකීමට වග නොකියන රාජ්‍යයක්. අපේ වෛද්‍යතුමා කිව්වා වාහන අනතුරු පිළිබඳව 2016 වසරේ වාර්තාවක් ලිදර වෙලා තිබෙනවා. 2016 වසරේ අපේ රටේ රිය අනතුරු සිදු වී තිබෙනවා 30000ක්. 30000. රිය අනතුරු හේතු කොටගෙන දවසකට මිය යනවා 8 දෙනෙක්. දවසකට 8 දෙනෙක් මිය යනවා රිය අනතුරු හේතු කොටගෙන. අපි යුද්ධයේ ආරම්භක වර්ෂ 1983 කියලා කල්පනා කරොත් යුද්ධ අවසන් වසර 2009 කියලා කල්පනා කරොත් ඒ අවුරුදු 26. මුළු යුද්ධයේදී ඒ අවුරුදු 26 ඇතුළත උතුරේ දකුණේ මියගිය ප්‍රමාණයට වඩා වැඩි එම අවුරුදු 26 ඇතුළත වාහන අනතුරු වලින් මියගිය ප්‍රමාණය. දවසකට 8 දිනක් වාහන අනතුරු හේතු කොට මියන රාජ්‍යයක් ගොඩනගා තිබෙනවා. විනයක් හික්මීමක් නැති රාජ්‍යයක්. ලෝකයේ සීර්ති විහානි කරගන්න මට්ටමේ අපේ රට 4 වෙනි ස්ථානයේ 2016 වසරේ අපේ රටේ සීර්ති විහානි කරගෙන තියෙනවා පුරවැසියන් 3200ක්. කවර රටක්ද මේ? බොහෝ අපේ ගාම්භීර ජනතාව බෞද්ධ ආගම බෞද්ධ දර්ශනයත් එක්ක සමීපව ඉන්නේ. අපේ ආම්දුරණ වහන්සේලා අපිට මොකද කුඩා කාලේ ඉඳන්ම දේශනා කරන්නේ?
මිනිස් ආත්මයක් ලබා ගැනීම කාලාන්තරයක් පෙරම් පුරලා තමයි අපි මිනිස් ආත්මයක් ලබා ගන්නේ. ඒ ලබා ගන්න ලද මිනිස් ආත්මය සියතින් විනාශ කර ගැනීම මහා පාප කර්මයක් ලෙස අපිට උගන්වනවා. අපිට දහමෙන් කියලා දෙනවා. හැබැයි මොකද සිදු වී තිබෙන්නේ? 3200ක් 2016 වසරේ සියදි විහානි කරගෙන තිබෙනවා. ඒ මියගිය ප්‍රමාණය කප් එක ගත්තු ගන්න. සියදි විහානි කර ගැනීම සඳහා උත්සාහ කරලා තිබෙනවා 30000ක් මතක තබා ගන්න. බෙල්ල වෙලා දා ගන්න ගිහිල්ලා ලණුව කැඩිලා බේරිලා. ගඟට පැනනට පස්සේ කවුරු හරි පීනලා බේරගෙන. වහ බිව්වට පස්සේ ඉස්පිරිතාලේ අරන් ගිහලා බේරලා. කියන්නේ තමන්ගේ දිවිය තමන් අතිම විනාශ කරගත යුතුයි කියලා 30000 උත්සාහ කරලා තිබෙනවා. 3200ක් කප් එක අරන් දෙන්න. මොකද්ද මේ 30000ක් වසරකට සියදි හානි කර ගැනීම සඳහා උත්සාහයක් දරනවා නම් කවර රාජ්‍යද අපිට ඉතුරු වී තිබෙන්නේ? අපරාධ වලින් ගහන වෙච්ච රාජ්‍යයක්, ආර්ථිකය කඩා වැටිච්ච රාජ්‍යයක්, විනයක් නොමැති රාජ්‍යයක් අපි හමු ආද ඉදිරි වී තිබෙනවා. මේන කවර හෝ කෙනෙක් කල්පනා කරනවාද මෙවැනි කඩා වැටීමකට ඛේද වාචකයකට මුහුණ දී තිබෙන සමාජයකට තමන්ගේ දරුවාට රැකවරණයක් ලබා දිය හැකිද? තමන්ගේ දරුවාගේ රැකවරණය තිබෙන තමන්ගේ නිවාසය නෙවෙයි. තමන්ගේ දරුවාගේ රැකවරණය සමාජයෙන් සැපිරිය යුතු තිබෙනවා. හැබැයි බිඳවැටුණු සමාජයකට, බිඳවැටුණු ආර්ථිකයක් තියෙන රාජ්‍යයකට තමන්ගේ රටේ තමන්ගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ කවර වගකීමක්ද දැරිය හැකි වන්නේ? එනිසා සෑම දරුවෙක්ගේ අම්මා කෙනෙක්ම මේ රටේ අනාගතයේ දුවදරුවන් පිළිබඳ වගකීමක් වෙන සෑම පුරවැසියෙක්ම මේ සමාජය වෙනස් කිරීම සඳහා අද දායකත්වයේ සැපිය යුතු තිබෙනවා. මොනතරම් සුරතලයට අපේ රැකවල්ලා තියාගෙන අපේ උකුලේ තියාගෙන අපේ දරුවෝ ආරක්ෂා කරත් වැඩක් නැහැ. කඩා වැටුණු සමාජයක් නම් කඩා වැටුණු රාජ්‍යයක් නම් අපි හමු වී තිබෙන්නේ. නිසා අනාගත උපන් දරු පරම්පරාව වෙනුවෙන් අද මේ වෙලාවේ ජීවත් වෙන පුරවැසියන් හැටියට අපිට වගකීමක් තිබෙනවා. මේ ඉතාමත් විනාශකාරී ඛේදවාචකයෙන් අපේ රට මුදවා ගැනීමේ වගකීම අද අප හමු වී තිබෙනවා. ඒ සඳහා විශාල විද්‍යුතුන් ප්‍රමාණයක් අත්වල බැඳගෙන තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් කරන අපි ඒ වෙනුවෙන් මැදිහත් වෙමින් තිබෙනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ විතරක් ප්‍රමාණවත් නෑ. මේ රටේ පුරවැසියන් තීරණාත්මක වෙනසකට සූදානම් නැත්නම්, මේ රටේ පුරවැසියන් තීරණාත්මක වෙනස සඳහා සූදානම් කිරීමට අපි අසමත් වන්නේ නම් මේ ඛේදවාචක හැමදාම දියත් වෙමින් තිබේවි. හැබැයි අපි දැඩි අධිෂ්ඨානයකින් සහ දැඩි අරමුණකින් යුතුව මේ ප්‍රවේශය අරන් තිබෙන්නේ සහතික වශයෙන් අපේ પરම්පරාව මේ අභියෝගයේ ජයග්‍රහණය කිරීමකින් තොරව නතර නොකරන බවට ඔබට සහතික ඇති. මේක නතර මේ අභියෝගය අපි ජයග්‍රහණය කරන්න අපේ પરම්පරාව. තව પરම්පරාවකට මේක බාර දිය යුතු නැහැ. අපේ ඇස් වලින් දැකලා තිබෙනවා. අපේ කන් වලින් ඇහලා තිබෙනවා. අපේ ඉතිහාසයේ પરම්පරාව මේ ඛේද වාචකයට මුහුණ දීපු ආකාරය. ඔබ අප කවුරු යලි එවැනි ඛේද වාචකයකට අපේ අනාගත પરම්පරාවට උරුම කළ යුතුද? නෑ. මේ પરම්පරාවේ ජීවත් වෙන පුරවැසියන්ට අපි හැම දිනකටම වගකීමක් තිබෙනවා. මේ ඇති වී තිබෙන දරුණුතම ඛේද වාචකෙන් අපේ රට සහ අපේ රටේ ජනතාව මුදවා ගැනීම අභියෝගය. ඒ අභියෝගය වෙනුවෙන් තමයි මේ විද්වත් සංවිධානය මැදිහත් වෙන්නේ. ඒ අභියෝග සාර්ථක කර ගැනීම වෙනුවෙන් තමයි මේ රටේ ජනතාවට මඟ පෙන්වන්න සූදානම් කරන්නේ. එහිදී විශේෂයෙන් අපි කල්පනා කරන මෙම අභියෝග ජයග්‍රහණය කිරීම වෙනුවෙන් අරමුණු ප්‍රධාන කාර්යයන් දෙකක් සම්පූර්ණ වී තිබෙනවා. එක, බලය අත්පත් කර ගැනීම. බලය අත්පත් කර ගැනීමෙන් පසුව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල කුමක්ද කරන්නේ? ඒක අද අපි සාකච්ඡා කළ යුතු තිබෙනවා. දෙක, බලය ලබා ගන්න ආකාරය කුමක්ද? කවර ආකාරයෙන් අපි මේ බල පරිවර්තනය අත්පත් කරගත යුතුද? මේ දෙකම මම හිතන්නේ මේ වේදිකාවට අද පැවරී තිබෙනවා. මේ රට ගොඩනැගීම සඳහා අපි ගනු ලබන මාවත කුමක්ද? මේ රට බලය ලබා ගැනීම සඳහා අපි අනුගමනය කළ යුතු මාවත කුමක්ද? මේ දෙකම අද අපි මේ වේදිකාවේ හමු වී තිබෙන අභියෝගය. කොහොමද අපේ රට ගොඩනැගීමේ මාවත කවරක්ද සකස් වී යුතු වන්නේ? ලෝකේ බොහෝ රටවල් මුහුණ දුන්, එහෙත් අපේ රට මුහුණ නොදුන් ඉතාමත් වාසනාවන්ත තත්ත්වයක් තිබෙනවා. ඒක තමයි නාගරික ජනාවාසකරණය. ලෝකේ සෑම රටකම සිද්ධ වෙච්ච දේ තමයි ග්‍රාමීය ජනතාව ගම් අත්තරලා නගරයට කේන්ද්‍ර වුණා. මෙලගදී අපි චීන ගියා සැන්හයි නගරේ. සැන්හයි පළාතේ තියෙන වර්ග කිලෝමීටර් 6800යි.
ලංකාවේ භූමියෙන් 10න් එකක් වගේ. ජනගහනය 2,40,00,000යි. භූමියෙන් 10න් එකයි සංඝයි කලාපය ජනගහනය ලංකාවට වඩා වැඩි 2,40,00,000යි. මොකද්ද වෙලා තිබෙන්නේ චීනයේ? චීනයක යුගයක ග්‍රාමීය ජනතාව ගම්මත්තරලා නගරයට කේන්ද්‍රගත වුණා. සමහර වාර්තාවල සඳහන් වෙනවා සමහර අවුරුදු වල චීනයේ මිලියන 100ක ජනතාවක් ගම්මත්තරලා නගරයට ආවා කියලා. බොම්බේ බැලුවත් එහෙමයි, දිල්ලි බැලුවත් එහෙමයි, නිව්යෝක් බැලුවත් එහෙමයි. නිව්යෝක් තියෙනවා වෛරයේ මිදිපල කියලා පරිවර්තන නවකතාවක් තියෙනවා කියවන්න. ඒක ඉතා හොඳින් පෙන්눔 කරනවා කාර්මිකකරණ විප්ලවය සමග යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත ගාමීය පළාත් වලට පැතිරෙනකොට ඒ ගම්වල ජනතාවගේ ජීවන තත්ත්වයට අත් කරපු උරනම ඒගොල්ලෝ ගම්මත්තරලා ලක්ෂ ගණන් නගරවලට ඇමරිකාවේ කේන්ද්‍ර වුණා. ලක්ෂ ගණන් පාරවල් දෙක මෙරි මෙරි තමයි නාගරික ජනාවාසකරණ ඇති වුණේ. ඉතින් ලෝකේ නාගරික ජනාවාසකරණ කියන එක ප්‍රධාන ගැටලුවක්. අපේ මොකද වෙලා තිබෙන්නේ? අපේ ජනගහනයෙන් අත්සාතිසේ බහුතරයක් අද ජීවත් වෙන්නේ ගමේ. අද ජීවත් වෙන ගමේ සාතිසේ බහුතරය. නගරේ නෙවෙයි. බස්නාහිර පළාත 1963 කරන ලද ලංකාවේ 1963 කරන ලද ජනසංගණනයක් තිබෙනවා. ඒ ජනසංගණනයේදී බස්නාහිර පළාතේ එදා තිබුණු ජනසංයුතියම තමයි අද තියෙන්නේ. චූටි වෙනසක් තිබෙන්නේ. ඒ නිසා තමයි කොළඹට දවස් 4ක නිවාඩුවක් ආවොත් තේ බොන්න කඩයක් නැහැ. ඔක්කොම ගමේ. මිනිස්සු ඉන්නේ ගමේ. එහෙනම් අපේ අලුත් ආර්ථික උපාය මාර්ගයක් ඕන වෙලා තියෙන මොකක්ද? මේ ගමේ ජනතාව ගමේම තියලා ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය උසස් කරන්නේ කොහොමද? ඕක තමයි අපේ අලුත් උපාය මාර්ගය. ගමේ ජනතාව ගමේම ඉඳිමින් ආර්ථිකය උසස් කරන්නේ කොහොමද? ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්නේ කොහොමද? සමාජීය තත්ත්වය උසස් කරන්නේ කොහොමද? අද මොකද වී තිබෙන්නේ? අද අපේ රටේ ආර්ථිකයේ විශාල පංගුවක් දෙන්නේ බස්නාහිර පළාත. රටේ ජාතික ධනෙ අපි එකට ආර්ථික විද්‍යාවේදී කියනවා දල දේශීය නිෂ්පාදිතය. වසරකට අපේ රටේ සිද්ධ වෙන මුළු ධනෙ මුළු නිෂ්පාදනය 52ක් දෙන්නේ බස්නාහිර පළාත. රටේ ජාතික නිෂ්පාදනයේ 52කට දායකත්ව සපයන බස්නාහිර පළාත. උතුරු මැද පළාත 4%යි. වයඹ 9%යි. සබරගමු 7%යි. ඒ කියන්නේ මොකක්ද? ආර්ථිකය ඉතාමත් වැදගත් සාධකයක් තමයි ආර්ථික වර්ධනය වගේම ආර්ථික ප්‍රසාරණය. අපේ රටේ ආර්ථික ප්‍රසාරණය වෙලා නැහැ. උතුරු මැද පළාත මහා දෙවන්ත කුඹුරියායවල් තිබෙනවා. විශාල ජනතාවක් ජීවත් වෙනවා. හැබැයි උන් ආර්ථිකයට දක්වන දායකත්වය 4%යි. 4%යි නම් උන් ආර්ථිකයට දක්වන දායකත්වය ආර්ථිකයෙන් උන්ට පෙරලා ලැබෙන්නේ 4%ක ප්‍රතිලාභයක්. ඒ නිසා අපි හැමෝම අභියෝගයක් තිබුණා මොකද්ද? මේ කොළඹ කේන්ද්‍ර කරගෙන දුන ආර්ථික ක්‍රමවේදී අද යලි අවුරුදු 70ක් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්තිය තමයි කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික වර්ධනය. දැන් කොළඹ ඉඩමන්දි වෙලා මුහුදත් ගොඩ කරන්න යනවා. ඒ කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික වර්ධනය. ඒක අද අසාර්ථකභාවය පතුලට ගිලිලා තිබෙනවා. ඒ නිසා අපිට අවශ්‍ය වී තිබෙනවා කොළඹ කේන්ද්‍ර කරගත්තු ආර්ථික වර්ධනයක් වෙනුවට ආර්ථිකයේ ප්‍රසාරණය. ආර්ථිකය පැතිරෙන්න ඕන. ආර්ථිකය ගම්වලට ගලාගෙන එන්න ඕන. ආර්ථිකයට ගම්වල ජනතාව සම්බන්ධ වෙන්න ඕන. නිෂ්පාදනයට ගම්වල ජනතාව සම්බන්ධ වෙන්න ඕන. සේවාවට ගම්වල ජනතාව සම්බන්ධ වෙන්න ඕන. ඔබ ආර්ථිකයට නිෂ්පාදනයට සේවාවට ඔබ දායක සපයන්නේ නැත්නම් ඔබ ආර්ථිකයෙන් පිටමං කරලාද මිනිස් දූවිලි ආර්ථිකයෙන් පිටමං කරන මිනිස්සු ආර්ථිකයෙන් පිටමං කරලාද මිනිස්සුන්ට ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ. ආර්ථික ප්‍රතිලාභ ලබා ගත හැකි වන්නේ මිනිස්සු ආර්ථිකයත් එක්ක ගැට ගැසීමෙන් විතරයි. ඒ නිසා මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික සංවර්ධන උපාය මාර්ග මුළුමනින්ම වැරදි. 2004 ඔලිම්පික් තරඟාවලියේ තිබුණ ග්‍රීසියේ ඔලිම්පික් ආරම්භයත් ග්‍රීසියේ 2004 ඔලිම්පික් තරඟාවලියේ තිබුණ ග්‍රීසියේ ඒ වෙලාවේ ග්‍රීසියේ දැවැන්ත ගොඩනැගිලි හැදුවා. දැවැන්ත පාරවල් හැදුවා. දැවැන්ත පිට්ටනිය හැදුවා. එන ක්‍රීඩකයන්ට නතර වෙන්න විශාල එපාර්ට්මන්ට් හැදුවා. නිවාස සංකීර්ණ හැදුවා. ඒ වෙලාවේ ග්‍රීසියේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය දැරිවේ කාන්තාවක්. ඒ ග්‍රීසියේ ජනතාව ආමන්ත්‍රණය කළා කිව්වා උඹලට කවදා හරි කණ්ඩ වෙන්නේ මේ කොන්ක්‍රීට් කිව්වා. 2008 වෙනකොට ලෝකේ දැවැන්තම ආර්ථික කඩාවැටීමකට ග්‍රීසිය මුහුණ දුන්නා. ග්‍රීසිය තමයි ලෝකේ ප්‍රධානම නැව් කර්මාන්තය තිබුණු රාජ්‍යය.
ලෝකේ ප්‍රධාන නෞපතිය නව අයිතිකාරය හිටියේ ග්‍රීසියේ. ඔව් Tamanටයි තට්ටු තිත්තේගේ බිල්ඩින් එකෙන් බිමට පැනලා මිය ගියා 2009 වසරේ. මොකද්ද වෙන්නේ? සංවර්ධන කියන්නේ මොකක්ද? සංවර්ධන කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරද? ගමට ඇවිල්ලා පොලිසිය ලොකු කරලා හදනවා. පොලිසිය ලොකු කරලා හදලා නේද? පීත්තපටියක් කපලා කියනවා අපි සංවර්ධන ගෙනාවා ගමට පොලිසිය ලොකු කරලා. එහෙම නැත්නම් ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලොකු කරලා හදනවා. එතකොට පළාත් සභාව මේ හැම පළාත් සභාවක ලොකු කරලා හැදුවා. දැන් කොච්චරද කියනවනේ බස්නාහිර පළාත ලොකු කරලා හැදුවා නේද? මිලියන 6000යි. පුටුවට ලක්ෂ 6මාරයි. පුටුව ලක්ෂ 6මාරයි. පස්ස පැත්ත තියාගෙන දවස් 2යි මාසෙට. හරිද? පළාත් සභාව රැස් වෙන මාසෙට දවස් 2යි. පුටුව ලක්ෂ 6මාරයි. දොර කෝටියයි. සංවර්ධන කියන්නේ මේවද? පළාත් සභාව ලොක් කරලා හදනවා. පොලිසිය ලොක් කරලා හදනවා. සංවර්ධන කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි. සංවර්ධනය කියලා කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජීය තත්ත්වය උඩ යන්න ඕන. අපි අද ගිහිල්ලා බැලුවොත් සූර්ය වැවේ ග්‍රාමීය වශයෙන් දැකලා තියෙන ලොකුම පාර තියෙන සූර්ය වැවේ. මන්තිරු 3 පාරවල් තියෙනවා. ජණ්ඩ මන්තිරු 3යි එණ්ඩ මන්තිරු 3යි මන්තිරු 6 පාරක් තියෙන සූර්ය වැව. හැබැයි ජනතාවගේ ජීවිතේ සංවර්ධනයේ පාරන සංවර්ධන කොන්ක්‍රීට් වනාන්තරේන සූර්ය වැවේ තියෙන මන්තිරු 6ක පාරක්. හැබැයි ජනතාව දරුවෝ පාසල් ඇරලා දියුල් ගෙඩිය තියාගෙන විකුණනවා පාර යන වාහනේට. සංවර්ධනය. දෙහි කාලේට දෙහි විකුණනවා. සංවර්ධනය මොකක්ද? විශාල පාරක් තිබෙනවා. පාරයිනේ දරුවෝ පාසල් ඇරලා දෙවුල් විකුණනවා, අඹ විකුණනවා, දෙහි විකුණනවා. සංවර්ධනය. සංවර්ධනය කියන්නේ කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි. කොන්ක්‍රීට් වනාන්තර වල සංවර්ධනය ඒගොල්ලන්ගේ සංවර්ධනය. ඒක ඒගොල්ලන්ගේ සංවර්ධනය. හම්බන්තොට වරාය හැදුවා, මත්තල ගුවන්තොටුපළ හැදුවා, නොරොච්චලේ බලාගාරය හැදුවා, හදපු සමාගම මහින්ද මහත්තයාට කෝටි 111ක් දුන්නා සංවර්ධනය. හරි. ඒගොල්ලන්ගේ සංවර්ධනය. දකුණු වරාය ජැටි හැදුවා චීන සමාගම, කොළඹ දකුණු වරාය ජැටි. ඒ දකුණු වරාය ජැටි 1 කෝටි 94 ලක්ෂයක් දුන්නා. බැසිල්ගෙන ඕන පුස්පට සංවර්ධනය. හරි. කොන්ක්‍රීට් වනාන්තර ඒගොල්ලන්ගේ සංවර්ධනය මිසක ජනතාවගේ ජන ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච සංවර්ධන උපාය මාර්ගයක් නෙවෙයි. ඒ නිසා අපිට අලුත් සංවර්ධන උපාය මාර්ගයක් වුණා. මොකක්ද ඒ සංවර්ධන උපාය මාර්ග අරමුණ? ජනතාවගේ ජන ජීවිතයත් සමාජ ජීවිතයත් උසස් කරන්න. කාගේද? ග්‍රාමීය ජනතාවගේ. අද ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන ප්‍රධානම ගැටලුව මොකද්ද? විශාල ණය ගැති බව, ණය බර. අද ගමේ ඉන්නවද කිසි තැනකට ණය නැති කෙනෙක් ඉන්නවද? ලංකා බැංකුවට ණයයි, මහජන බැංකුවට ණයයි, සනසට ණයයි, සම්පකාර බැංකුවට ණයයි, නේද? අර කුඩා කණ්ඩායම් ණය කියලා අතිශය විනාශකාරී ණය ක්‍රමයක් ආව සුද්‍ර මූල්‍ය කියලා. කාන්තාව 10ක් එකතු කරගන්නවා, හදනවා සමිතියක් ලක්ෂයක් දෙනවා, දවසට දෙන්න කියනවා 2500 ගානේ. කට්ටිය හිතනවා ලාභයි කියලා. පොලිසිය ගත්තම 60යි. මම හම්බුණා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ මහ බැංකුව අධිපතිතුමත් එක්ක. හම්බෙලා කිව්වා මේ සුද්‍ර මූල්‍ය ආයතන වලින් ග්‍රාමීය ජනතාව විශාල සූරාකෑමකට භාජනය කරලා තිබෙනවා. මම කිව්වා කොමර්ෂල් බැංකුවේ මම ප්‍රසිද්ධිය කියන කොමර්ෂල් බැංකුවේ ණය යෝජනා ක්‍රමයක් තියෙනවා. පොලි අනුපාතයක ගණනය කරලා බැලුවොත් 148යි. මේ ග්‍රාමීය ජනතාව 148 පොලියට අර මොනවද? කුඩු වික්කොත්තර වෙන මොනවගෙත් ලාභ ලබන්න බෑ. මම මේක මහ බැංකුවට කියනකොට මහ බැංකුව අධිපතිතුමා කියනවා 160 මොකද්ද මන්ත්‍රීතුමා 300ක් දෙනවලු. නයි? ඊට ග්‍රාමීය ජනතාව මුහුණ දී දෙන ප්‍රධාන ප්‍රශ්නේ ග්‍රාමීය ණය ගැතිභාවය. මේ ළඟදී වාර්තාවක් එළියට ආවා. ඒ වාර්තාව අනුව යාපන දිස්ත්‍රික්කයේ වැඩිම සියදි විහානි කරගෙන තිබෙන්නේ. යාපන දිස්ත්‍රික්කයේ වැඩිම සියදි විහානි කර ගැනීම ණය ගෙවා ගැනීමට නොහැකි වීම. අද ග්‍රාමීය ජනතාව මුහුණ දී දෙන විශාලතම ගැටලුව මේ ණය බර. ඔවුන් කොහොමද මේ ණය බර මුදවගන්නේ? ඒකට අපිට ආර්ථික සලස්මක් ඕන. ඒ වගේම උන්ගේ සමාජීය තත්ත්වය. ඕනෑම පුරවැසියෙකුට සමාජීය ගරුත්වයක් ඕන. ගමේ පුරවැසියෙකුට තියෙන සමාජීය ගරුත්වය. දැන් බලන්නකෝ ඔය ලංකාදීප පත්තරේ එහෙම තියෙනවනේ ද මංගල කිංකිණි. මංගල දැන්වීම තීරු. මංගල දැන්වීම තීරු කියලා අද කියවන මොනවද තියෙන්නේ? නේද? 45 වයසති ව්‍යාපාරික පුතුට 45 උවද වයස නොපෙනෙන නේද? සුරූපී ළඳක් ඇයගේ මව සොයයි. එක්ක ව්‍යාපාරික, එක්ක දොස්තර, එක්ක ඉංජිනේරු නේද? කොතනකවත් ඕගොල්ලෝ දැකලා තියෙනවද මංගල දැන්වීමක්? මම ඇඹිලි පිටියේ ඉපදුණු අක්කර 5ක මහා වී වගාවක් කරන
යලමහා දෙකන්නේම ලොරි දෙකකින් වී ගෙදර ගින ආඩම්බරකාර ගොවියෙක් මම සුරූපිලද සොයයි. මතක තියන්න එක ලියුමක් එන්නේ. එයි සමාජීය වශයෙන් අපේ රට ග්‍රාමීය ජනතාවගේ පිළිගැනීම අවම තත්වයකට තිබෙන්නේ. පොලිසිය මහත්තුරුගේ වැඩිම පීඩාවට ලක් වෙන ගමේ මිනිහා. පොලිසිය මහත්තයාත් උඩ ඉඳන් තරජනෙට ලක් වෙලා ඇවිල්ලා පොලිසිය මහත්තයා අන්තිමට අල්ලගෙන ගමේ කියනවා. එහෙම නෙවෙයි. රජේ කාර්යාලයකට අමාරුවෙන් වැඩේ කරගන්න වෙලා තියෙන ගමේ කෙනාට. පිළිගැනීම සමාජයේ ඉඳ අද අපිට අලුත් සලස්මක් වුණ මොකද්ද? ගමේ ජනතාවගේ ජීවන තත්ත්වය සහ සමාජීය තත්ත්වය ඉහළ නැංවීම සඳහා උත්සලස්මක් වුණා. ඒකේ වාසිසහගත තත්ත්වයක් අපේ රටේ තිබෙනවා. ලෝකේ බොහෝ රටවල් වල තියෙන ආර්ථික රටා දෙකයි. එකක් නගර කේන්ද්‍ර කරගත්තු වෙළඳපොළ ආර්ථිකයක්, අනිත් එක ගම කේන්ද්‍ර කරගත්තු. ඒ කියන්නේ අනිත් එක ග්‍රාමීය තත්ත්වයේ කේන්ද්‍ර කරගත්තු ඔය යුරෝප රටවල් වල ගත්තොත් නගර කේන්ද්‍ර කරගත්තු වෙළඳ සහ සේවා ආර්ථිකයක් තියෙනවා. ග්‍රාමීය වශයෙන් ගොවිපළවල් තියෙනවා. ඔය ආර්ථික රටා දෙක තියෙනවා. හැබැයි අපේ රටේ එහෙම නෙවෙයි. අපේ රටේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ප්‍රභවය, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සම්බන්ධය ආකාර ගණනාවකට තිබෙනවා. පුත්තලම, හලාවත, මීගමුව, මේ පැත්තෙන් මොරටුව, එහෙන් ඇවිල්ලා නේද දික්වැල්ල, කුඩාවැල්ල, හම්බන්තොට, මේ පැත්තෙන් අම්පාර ඒ පැත්තෙන් අපි එහා කෙළවරට යනකම් මුලතිව් දක්වා තියෙන මොකද්ද? ඒ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය සම්බන්ධ වෙලා තියෙන දීවර කර්මාන්තයත් එක්ක. අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල, හම්බන්තොට මේ පැත්තෙන් ඇඹිලිපිටියට આવොත් ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ගැට ගහලා තියෙන කුස් කර්මාන්තයත් එක්ක. රත්නපුර, ඔක්කම්පිටිය, එළහැරට ගියොත් ඒගොල්ලන්ගේ ආර්ථිකය ගොඩ නැගලා තියෙන මැණික් කර්මාන්තයත් එක්ක. කරන්දෙනිය, මුලටියන, එල්පිටිය පළාතට આવොත් ඒගොල්ලන්ගේ ජීවන කර්මාන්ත ගැට ගහලා තිබෙනවා කුරුඳු වගාවත් එක්ක. දෙනියාය, හිරිදුම, රත්නපුරේ කලාපයක්, කළුතර, බුලත්සිංහල වගේ පළාත්, මාතලේ, උඩුනුවර වැනි පළාත් වලට ගියපුවාම මහනුවර ඒ වගේ ජීවන කර්මාන්ත කුඩා තේ කර්මාන්තය. මාතලේ, හාරිස්පත්තුව, කුණ්ඩසාලේ කුණ්ඩසාලේ මේ පැත්තෙන් මොනරාගල, බඩල් කුඹර ඒ පළාත් වලට ගියොත් ඒ වගේ ජීවන ආර්ථික උපාය මාර්ග මොකද්ද? එනසා කරාමුණටි ගම්මිරිස් වැනි වගාවන් ඒගොල්ලෝ ආර්ථිකය. නිසා අපේ රටේ ජනතාවගේ ග්‍රාමීය ජනතාවගේ ආර්ථික ප්‍රභවයන් ආකාර ගණනාවකට දෙකට අපිට වාසාගත තත්වයක්. එහෙනම් මොකද්ද වෙන්නේ? ග්‍රාමීය ජනතාව තමන්ගේ ආර්ථිකයත් එක්ක ගැට ගැසී තිබෙන ආර්ථික ප්‍රභවය වර්ධනය කරන්නේ නැතුව, ඒ ආර්ථික ප්‍රභවය සංවර්ධනය කරන්නේ නැතුව ග්‍රාමීය ජනතාවගේ ජීවිත උසස් කරන්න බෑ. කුෂ්කර්මාන්ත සංවර්ධනයක්වත් කරගන්න නැතුව ගොවියගේ ජීවිත උසස් කරන්න බෑ. දීවර කර්මාන්ත වර්ධනයක්වත් කරගන්න නැතුව දීවර ජනතාවගේ ජීවිත උසස් කරන්න බෑ. කුඩා තේ කර්මාන්ත වර්ධනයක්වත් කරගන්න නැතුව කුඩා තේවතු හිමියාගේ ආර්ථිකය වර්ධනය කරගන්න බෑ. එහෙනම් අපිට ආර්ථික සලස්මක් ඕනකම තියෙනවා ඒ ආර්ථික ප්‍රභවයන්. අන්න ඒ වෙනුවෙන් අපි ආර්ථික සලස්මක් හදනවා. විශේෂම කුෂ්කර්මාන්තය. ඒ සඳහා අපි රුහුණු විශ්වවිද්‍යාලයේ මාපලාන කුෂි විද්‍යාපීඨයේ මහාචාර්ය අභිවික්‍රම මහත්මයා, හිටපු කුෂ්කර්ම දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් මාංකෝට්ටේ මහත්මයා, පැල්වැහර බීජ බතලගොඩ බීජ ගොවිපළ හිටපු අධ්‍යක්ෂක ධනපාල මහත්මයා, ඒ වගේම පැල්වැහර බීජ ගොවිපළ අධ්‍යක්ෂ සුමිත් මහත්මයා ඇතුළු විශාල කණ්ඩායමක් පත් කරලා තිබෙනවා. අපේ රටේ ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් කුෂ්කර්ම ප්‍රතිපත්තියක් වෙන්නේ. මොකද කුෂ්කර්ම ප්‍රතිපත්තිය පළමුව අරමුණු. අපිට මොනව කරත් තවදුරටත් අපේ ඉඩම් ප්‍රමාණය වැඩි කරන්න බෑ. දැන් වගා බිම් වල අපි සීමාකාරී තත්ත්වයකට අවිලා තිබෙනවා. අලුතින් වගා බිම් ඇති කරන්න බෑ. දැන් අපි හැම තිබෙන අභියෝගය තමයි තිබෙන වගා බිම් ටික අපි ආරක්ෂා කරගත යුතු තිබෙනවා. මොකද අලුතින් ජනපද ව්‍යාපාර හදන්න අද අවස්ථාවක් නැහැ. දැන් අපි හැම තිබෙන අභියෝගය තමයි තිබෙන වගා බිම් ප්‍රමාණය ආරක්ෂා කර ගැනීම. ඊළඟ එයාට තිබෙන්නේ අක්කරය එනවා. ඒ අක්කරය දෙකක් කරලා දෙන්න බෑ. එහෙනම් අපි කළ යුතු වන්නේ කුමක්ද? එයාගේ අක්කරෙන් අපි ඵලදායීතාවය වැඩි කරලා දෙන්නේ කොහොමද? ඒකට සලස්මක් වුණාද? අපේ වැලිමඩ අලතාපල් ගොවියෙක්ගේ අර්ථාපල් හොන්ඩරයක් හිටෙව්වා. හොඳම අස්වන්න කියලා කියන්නේ 1.12යි හොන්ඩර 12යි. ඉන්දියාවේ 1.22යි. අර්ථාපල් හොන්ඩරයක් හිටෙව්වොත් ඉන්දියාවේ 22ක් හම්බ වෙනවා. අපේ කුඹුරු වල හොඳම අස්වන්න කියලා කියන අක්කරයට විපුසල් 100යි. හොඳම කියන අක්කර හොඳම අස්වන්න දෙන්නේ කුරුණෑගල අක්කරයට විපුසල් 100යි. ජපානයේ අක්කරයට විපුසල් 300යි. දැන් අපි හැම වෙලේම අභියෝගය තමයි අපි කොහොමද මේ ඵලදායීතාවය නංවන්නේ? ඒකෙදි හොඳ බීජ සම්පතක් අපිට ඕන කුෂ්කර්මාන්තේ පළවෙනි එක බීජ. අද බීජ වලට මොකද වෙලා තිබෙන්නේ?
මුළු බීජම විනාශ කර මේ පාලකයෝ. අපිට තිබුණා ඉතාමත් හොඳ බීජ වේපලත් වෙන මහයිලුප්පල්ලමේ. MI1 MI2 වැනි මිරිස් පෙලාවේ අපිට ඒකේ මතකයේ තියෙනවා. හැබැයි අද මහයිලුප්පල්ල ගොවිපල ඉපිල් වගාව ඊයේ පෙරේදා දුමින්ද දිසානායක ගිවිසුමක් ගාලා බංග්ලාදේශ කම්පැනිකට පවරලා දුන්නා. අපිට බිත්තර වියාවේ පොළොන්නරුවේ හිඟුරක් ගොඩ ගොවිපලේ අක්කර 2500 ගොවිපලක් තිබ්බා හිඟුරක් ගොඩ. ඒක තමයි වී වගා කරලා ගොවි ජනතාවට සොයන බිත්තර වී දුන්නේ. ඒක වික්ක චන්ද්‍රිකාගේ ආණ්ඩුව CIC කම්පැනියකට. අපිට පැල්වැහැර ගොවිපල තිබුණා දඹුල්ලයි හබරණයි අතර පැල්වැහැර ගොවිපල තිබුණා. ඒකෙන් තමයි ධාන්‍ය වර්ගයට ආවේ. මුංගට, කවුපියට, තල වගේ ධාන්‍ය වර්ග අපිට දුන්නේ කොහෙන්ද? පැල්වැහැර ගොවිපලෙ. ඒක වික්ක CIC කම්පැනියට. වීරවේල ගොවිපල එහා පැත්තේ. ඒක දැන් හමුදා කැම්ප් එක. දිගන ගොවිපල මහින්ද මහත්තයා සැලසුම් කරා ගුවන්තොටුපළක් දාන්න. බණ්ඩාරවැල බිදුනුවැව ගොවිපල කැලේට ගිහිල්ලා. අම්පාර මල්වත්ත ගොවිපල. අද මල්වත්ත ගොවිපල පැත්තේ යන්න බෑ අලි ගහනවා. ගොවිපල අලි. මොකද කරේ? අවුරුදු 70ක් යනකොට අපිට තිබුණා පාරම්පරික හොඳ බීජ ප්‍රභේදයක් අපිට තිබුණා. හොඳ බීජ ප්‍රභේදයක් ඔයගොල්ලන්ට මතක ඇති. විශාල වට්ටක්ක තිබුණා අපිට. අද තියෙනදී විශාල වට්ටක්ක කොහෙවත් තියෙනවද? ඉස්සර අපිට මතකයි ගම්වල වැඩිපුර අක්කා කෙනෙක් මහතනම් කිව්වේ මොකද වට්ටක්කේ වගේ කියලා. කිව්වේ නේද? වට්ටක්කේ වගේ අක්කා. එයි මහතයි. දැන් කියන්න පුළුවන් මහත කෙනෙකුට වට්ටක්කේ වගේ කියලා. මීමිනි වට්ටක්කා. ඩුබායි වට්ටක්කා. මොකද උනේ? මුළු බීජ සම්පත නැති කරා. ඉස්සර අපේ බීජ කියන්නේ මොකක්ද? ලොකුම වට්ටක්ක ගෙඩිය වැලේ මැරෙන්න ඇරලා වැල මැරනකම් වට්ටක්ක ගෙඩිය තියලා ඒ වට්ටක්ක ගෙඩිය කපාගෙන ඇවිල්ලා ඒකෙන් ඇට ටිකක් අරගෙන ඒ ඇට ටික වේලලා මෙලතියන් මහත්යාපව මෙලතියන් ටිකක් අරගෙන ඒක එකට දාලා පොට්ටනියක ඔතලා ලිප්පොක් එක ඉස්සලා නේද ලිප උඩින් එල්ලලා ඒක ඊළඟ කන්නේ වට්ටක් ඇට. අද හිටනවද කවුරුත් එහෙම වට්ටක්ක? අද කවුද? CIC කාර්යයේ බවර් කාර්යයේ හේකම් කාර්යයේ බීජ. ද බීජ වල අයිති අපිට නැති කරා මේ පාලකව මතක තබා ගන්න. රටක අතිශය වැදගත් රටේ ඥාන සම්පත. අපිට තිබුණා ඉතාමත් හොඳ දියුණු කරද බීජ ප්‍රභේදයක්. අවුරුදු 70ක් වෙනකොට අපි අද ඇමරිකානු මොන්සැන්ටෝ සමාගමේ බීජ වලින් යැපෙන ගොවි ජනතාවක් හැදුවා මේ පාලකයෝ. මේ පාලකයේ වර්තමාන ගොවි පරම්පරාවට විතරක් නෙමෙයි මේ සාපය ඇති කරලා තිබෙන අපේ අනාගත ගොවි පරම්පරාවටත් මේ සාපය ඇති කරලා අවසන්. ඒ නිසා අපේ කුෂ්කර්මාන්තේ යලි අපි ප්‍රවර්ධනයක් අත්පත් කරගන්නවා නම් ස්වයං බීජ නිෂ්පාදනය. බීජ වලින් ස්වයං පිටු රාජ්‍ය ගොඩනැගීමේතර අපේ කුෂ්කර්මාන්ත සංවර්ධනය කරගන්න බෑ. 1. 2. වතුර කර්මාන්ත වතුර ටික අවශ්‍යයි. අපේ තිබා වෙව් 34000. ලෝකේ ගොඩක් රටවල් අතර අපිට තමයි මෝසන් දෙක වර්ෂාව ලැබෙන ඊසාන දිග සහ මෝසන් ඊසාන දිගයි නිර්ත දිග මෝසමයි. මෝසන් දෙක වර්ෂාවක් තිබෙනවා. වියලි කලාපේ වෙව් 32000 තිබ්බා අපේ රටේ. වෙව් 32000 තිබ්බා. මොකද මහ වැයි පටන් ගන්න ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ගියා. ජනවාරි මාසේ වෙනකොට වෙයි මහ වැයි අවසන් වෙනවා. අන්නේ මහ වැයි වල වැස්ස රැස් කර අපේ වැව් ටිකේ. අද මොකද වුනේ? මේ වෙව් 30000 අද වෙව් 14000 තිබෙන්නේ. 14000 වෙව් 12000 විනාශ මුඛයට කැඳවමින් තිබෙනවා. ඉතින් මොකද වෙලා තිබෙන්නේ? හරියට අපි බැලුවොත් අපේ රටේ වර්ෂාපතනෙ 1970 ඉඳන් මේ 2018 දක්වා අපි වර්ෂාපතනය පිළිබඳව නිර්ණායක වර්ෂාපතනයේ ප්‍රමාණයෙන් බැලුවා. වෙනස් වෙලා නැහැ. වර්ෂාපතනයේ වෙනසක් වෙලා නැහැ තාම. වර්ෂාව වැටෙන කාලයේ පොඩි වෙනසක් වෙලා තිබෙනවා. හැබැයි එදා වැටිච්ච වර්ෂාපතනට හා සමාන වර්ෂාපතනයක් අද දිනවා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? අද මහා නියංසායක් කියන උතුරු මැද පළාතේ. එයි එදා අර වැටෙන වතුරට රැස් කරගන්න මහා වැව් පද්ධතියක් තිබ්බා. වැව් 32000ක් තිබ්බා. අද වැව් 14000 ඉතුරු වෙලා තිබෙනවා. ඒකෙන් වැව් 12000ක් විනාශකාරී තත්ත්වයට පත් කරලා තිබෙනවා. ඉතින් කොහොමද කුෂ්කර්මාන්තේ වතුර හම්බ වෙන්නේ? මෝසන් දෙකකින් වර්ෂාව ලැබිච්ච රාජ්‍ය අද නියංසායෙන් පෙළ රාජ්‍ය බවට පත් වෙලා තිබෙනවා. එහෙනම් ඒ කුෂ්කර්මාන්ත සංවර්ධන වාරි කර්මාන්ත ක්‍රියා අපි අවධානය යොමු කරන්න. ඊළඟ අපේ ගොවිපල මේ කැඩෙන එක බින්දෙන එක වළක්වන්න ඕන. අපේ ගොවිපල කුඩා වෙනවා මේ ගොවිපල. කුඩා ගොවිපලෙන් අපිට ලොකු අස්වැන්නක් ලොකු පරිශ්‍රණ කරන්න බෑ. ඒ නිසා අපි කොහොමද මේ ගොවිපල ලොකු කරන්නේ? දැන් ඩෙන්මාර්ක් වගේ රටකට ගියොත් ඩෙන්මාර්ක් වල හරක් ගොවිපලක් තියාගන්න බෑ අක්කර 75ට අඩුයි. අක්කර 75ට අඩුයි නම් ඒගොල්ලන්ට හරක් ඇති කරන්න දෙන්නේ නැහැ. කාට හරි ගොවි මහත්තයෙකුට හරක් ගොවිපලක් තියෙනවනම් අක්කර 75යි. දරුවෝ දෙන්නෙක් ඉන්නවනම් එක්කෙනෙකුට ගොවිපල බාර දෙනවා, තව කෙනෙකුට රස්සාවක් වල දෙනවා. අපි ඇඹිලි පිටියේ අක්කර දෙකක් තිබ්බොත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා.
එක දරුවෙකුට අක්කරයක් අනිත් දරුවට තක්කරයක්. ඊළඟ ඒ දරුවට හම්බුනොම ඒ දරුවත් අය කුඹුර බෙදනවා. බෙදලා අපේ අද මේ ඉඩම් ඉතා කුඩා ගොවිපළවල් බවට පත් වී තිබෙනවා. ඉතින් කොහොම තාක්ෂණය තුල් කරන්නේ? ගොවිපළ ලොකුනොම විතරයි තාක්ෂණය ගේන්න පුළුවන්. දැන් අපි දන්න ඔය මොකද්ද? භූතය කියලා මැෂින් එකක් ඇවිල්ලා දෙන ගොයන් කපන භූතය. නේද? නැත්නම් සුනාමි කියලා තව එකක් තියෙනවා. අපි ඇඹිලි පිටේ ගොවිපළකට භූතය දැම්මොත් මොකද වෙන්නේ? නියරවල ඔක්කොම භූතය තමයි. භූතය කියන්නත් ඇත්තේ ඒ නිසා. භූතය වට දෙකක් කරගෙනකට කුඹුරේ නියරවල ටික ඉවරයි. ඒ කුඩා ගොවිපළ. ඉතින් කොහොම තාක්ෂණය තුල් කරන්නේ? දැන් මේ ගොවිපළවල යලි පුලුල් කිරීම සඳහා සැලැස්මක් අපිට වුණා. ඒකට ගොවි ජනතාව තමන්ගේ අයිතියේම කුඹුර තබාගෙන හැබැයි එක ව්‍යාපාරයක් හැටියට වගා කරන්නේ කොහොමද? අද මොකද වෙලා තිබෙන්නේ? මේ කුඹුරට තෙල් ගහනකොට මැස්ස අනිත් කුඹුරට ගිලෙනවා. ඒ කුඹුරට ගහනකොට මැස්ස ආයෙ මේ කුඹුරට එනවා. එයි එක ළඟ කුඩා ගොවිපළවල් තිබෙන්නේ. අපි තෙල් ගහන්නේ කොහොමද? ලෝකේ සමහර ගොවිපළවල තෙල් ගහන්නේ හෙලිකොප්ටරේ. අපි කරේ බැඳගෙන තෙල් ගහනවා. කරේත් බැඳගෙන නේද? කරේත් බැඳගෙන මූණත් බැඳගෙන අසුත් බැඳගෙන දැන් කකුලුත් බැඳගෙන නිකන් හඳට යන්න වගේ. මේ තෙල් ගහනවා කුඹුරේ. හරි මොකද වෙලා තියෙන්නේ? අපේ හෙලිකොප්ටරයක් විශ්වොත් එම තෙල් ගහනවා. මේ කුඹුරේ උස්සනකොට වෙන කුඹුරකට තෙල් ගහන්න වෙන්නේ. ඉතින් මොකද වෙලා තියෙන්නේ? මේ වැරදි මේ ප්‍රතිපත්ති. ඒ නිසා විශාල ගොවිපළවල් හදන්න ඕන. ඊළඟ මේ ආශ්‍රන ආරක්ෂා කරගැනීම ප්‍රතිපත්තියක් අද අපිට ඕන. අද ආණ්ඩුව වාර්තා කියනවා. අපේ රට නෙළන ආශ්‍රන 38ක් ප්‍රවාහනයේදී අපත යනවා කියලා. ප්‍රවාහනයේදී 38ක් අපත යනවා. ද කුෂ්කර්මාන්ත ඊළඟ වැදගත්ම සාධකය මොකද්ද? කුෂ්කර්මාන්තයේ ගොවියාගේම කාර්යයක් නෙවෙයි සමාජ කාර්යයක්. ඒක සමාජ කාර්යයක් බවට පත් වෙන්නේ නම් මොකක් නිසාද? පාරිභෝගිකයට සාධාරණ මිලකටත් පාරිභෝගිකයට ස්ථාවර මිලකුත් ගොවියාට සාධාරණ මිලකුත් අස්සන්නට ලැබෙන්න ඕන. මේ දෙකම සම්පූර්ණ වෙන්න ඕන. පාරිභෝගිකයට ස්ථාවර මිලක් ලෝකයේ ගොඩක් රටවල් වල අපි දැන් යුරෝප රටවල් ගත්තොත් එක කන්නයි වගා කරන්නේ නේද? එක කන්නයි. හැබැයි ඒගොල්ලෝ එක කන්නේ වගාව අවුරුද්ද පුරාම ස්ථාවර මිලකට තියන් යනවා. යුරෝපේ එළවලු කිලෝ එකක වෙනස මුළු අවුරුද්දක් ඇතුළෙම 750කින් වත් උච්චාවචන වෙන්නේ නැහැ. අපි නිරන්තරයෙන් උච්චාවචන වෙනවා. උච්චාවච වෙළඳපොලේ මිල ඉතාම වැඩියෙන්ම ඉහළ පහළ යන මොන වගේද? තක්කාලි. කීයද? තක්කාලි රුපියල් 10ට බහිනවා. ඒ අවුරුද්දම තක්කාලි රුපියල් 400ට නගිනවා. ඒ කොහොමද වෙන්නේ? මෙහෙම ලෝකෙ කොහෙවත් නැහැ මේ මතක තබා ගන්න. මේ තරම් මිල ඉහළ යාම. ඒ තක්කාලි 10ට බහිනවා. ඒ අවුරුද්දම 400ට නගිනවා. ලෝකෙ 750කින් අවුරුද්දකට මුළු මිල ඉහළ පහළ යන්නේ නැහැ. අපේ බෝන්චි රුපියල් 40ට බහිනවා. ඒ බෝන්චිම 460ට නගිනවා. එතකොට මහින්දමර වීර කියනවා බෝන්චි ගණන් නම් වට්ට කකණ්ඩලු. ඒවා කරන්න කුස්කර්ම ඇමති කෙනෙක් ඕනේ නැහැ මතක තබා ගන්න. ඕනකම මොකද්ද? ගොවියාට සාධාරණ මිලක් සහ පාරිභෝගිකයට ස්ථාවර මිලක්. මොකද ප්‍රශ්නේ? මොකක්ද ඇති වෙලා තියෙන ප්‍රශ්නේ? අපේ මේ නෙළන අස්වැන්න තක්කාලි නෙළුවොත් කොහොමත් සති දෙකක් ඇතුළත මොනරාගලම දඹුල්ලෙම තක්කාලි කඩලා ඉවර කරනවා. හැබැයි සති දෙක ඇතුළත කඩන තක්කාලි ඊළඟ සතිය වෙනකොට කාලා ඉවර කරන්න ඕන. නැත්තම් කුණු වෙනවා. ඉතින් තක්කාලි වැඩි වෙනවා. තමුන්නාසලා ගිහිල්ලා බැලුවොත් හවස දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානට හවස ගිහිල්ලා බැලුවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දඹුල්ල නගර සභාවේ කුණු ලොරියට බැකෝ යන්ත්‍ර වලින් පුරවන්නේ එළවලු. ගිහිල්ලා දිගම්පතා වලට දානවා අලින්ට කන්න. මේ ජනතාව ගිහිල්ලා. ඉතින් මේ අස්වැන්න ප්‍රවාහනයේදී ගබඩා කරන කියලා සලස්මක් මේගොල්ලන්ට නැහැ. ප්‍රවාහනයේදී 38ක් අපත යනවා. වැලිමඩපත්තේ වැලිමඩ ගෝවා ගලවපුවාම ගෝවා ගන්න එනවා දඹුල්ල ලොරිය. දඹුල්ලේ ලොරිය ගෝවා ගන්න කලින් කොළ දෙකක් ගලවනවා. ගලවලා ලොරියට පටන් ගන්නවා. ලොරිය අරගෙන එනවා දඹුල්ලට. දඹුල්ලට එනවා කොළඹ ලොරිය. කොළඹ ලොරිය ගෝවා ගන්න කලින් කොළ දෙකක් ගලවනවා. ඊට ආය අරගෙන එනවා කොළඹ. කොළඹ ඇවිල්ලා ඒ ගෝවා දානවා බක්කියට. බක්කියට දාන්න කලින් කොළ දෙකක් ගලවනවා. කරුණක් යනවා ගෝවා ගන්න. කිරන්න කලින් කොළ දෙකක් ගලවනවා. ගෙදර ගේනවා ගෝවා. ගෙනල්ලා උයන්න කලින් කොළ දෙකක් ගලවනවා. ඉතුරු වෙනවද ගෝවා? ඉතින් ගෝවා ගෙඩිය නෙලනකොට ෆුට්බෝලේ වගේ උයනකොට ටෙනිස් බෝලේ වගේ. ගෝවා ලැජ්ජා වෙන්න ඕන අවුරුදු 70 කියලා මේ පාලකයෝ මතක තබා ගන්න. එළවලු ප්‍රවාහන ප්‍රතිපත්තියක් හදාගන්න බැරුණා. ගබඩා කරන්නට එක ගබඩාවක් නෑ අපේ රට එළවලු සහ පළතුරු. ඔය පුද්ගලික මුදලාල්ලාගේ දෙකක් තුනක් තියෙනවා යන්නකොට. කොහෙවත් නෑ. ඉතින් දඹුල්ලට
ලොරි 15ක වට්ටක් වෙනවා. කොළඹින් ඇවිල්ලා තියෙන ලොරි 5යි වට්ටක ගෙනියන. කොළඹට ඕන ලොරි 5යි. 15ක් ඇවිල්ලා. මොකද කරන්නේ? ඉතින් දෙකට එන්නේ ගොවින් දෙමුල්ල මාකට් එකට බඩු අරගෙන. කොළඹින් මුදලාලිත් එනවා 2 වෙනකොට. 7 වෙනකන් ගන්නෙ නේ. රස්තියාදු කරනවා එයි. Tamanට ඕන ලොරි 5යි ලොරි 15ක් ඇවිල්ලා. තුට්ටු දෙකට වට්ටනවා. ගොවියගේ ගරුත්වය වට්ටනවා. ගොවියා රස්තියාදු කරනවා. හැබැයි අපිට ගබඩාවක් තිබ්බනම් අදාළ ලොරි 5 ඇරියා දඹුල්ලට ඉතුරු 10 ඇරියා ගබඩාවට. මිල ස්ථාවරයි. වෙළඳපොළ මිල ඉහළ යනකොට ගබඩාව ටික එළියට දානවා. ලෝකේ මිල ස්ථාවර කරගෙන තිබෙන කොහොමද? වෙළඳපොළේ තිබෙන අතිරික්තය ගබඩා කරලා. මිල ඉහළ යනකොට පාලනය කරලා තිබෙන්නේ. අතිරික්තය වෙළඳපොළට දාලා. ඒක සරල දෙයක්. හැබැයි අවුරුදු 70 වගේ එක එළවලු ගබඩාවක් හදාගන්න බැරි වෙච්ච පාලකෙක්. ඒ නිසා අපි කුෂ්කාර්මික ප්‍රතිපත්තියක් හදන මොකක් වෙනුවෙන්ද? ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය සමාජීය තත්ත්වයත් ඉහළ නැංවීමෙන් කුෂ්කර්ම ප්‍රතිපත්තිය. ඒක එක. මොකද ඕනෑම ආර්ථිකයක තමන්ගේ ආර්ථිකයේ සාධක වැදගත් වෙනවා. ආර්ථිකය තමන්ට ප්‍රතිලාභ. ඊළඟ වැදගත්ම දෙක මොකක්ද? අධ්‍යාපනය. අපි හර්ණි අමසූරි මහත්මිය ඇතුළු විශාල කණ්ඩායමක් මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන කමිටුවේ ඉන්නවා. මොකද අපේක්ෂාව? අද අපි අධ්‍යාපනය මොකද වී තිබෙන්නේ? මොකද සිදු වී තිබෙන්නේ? අද අප සල්ලි තියනවද නැද්ද? දුප්පත්ද පොහොසත්ද ගමේද නගරේ දුගද්ද නූගද්ද ભેදකින් තොරව හැම අම්මා තාත්තා කෙනෙක්ම මහන්සියන තමන්ගේ දරුවන්ට උගන්වන්න. තමන්ගේ දරුවන්ට උගන්වන මහන්සියන අම්මා තාත්තා කෙනෙක්. හැබැයි අද තමන්ගේ දරුවන්ට කොච්චර උගන්වන්න මහන්සි වුණත් මොකද දරුවන්ගේ අනාගතයට සිදු වී තිබෙන්නේ? අවසානයේ මොකද ප්‍රතිඵලය? අද මුළුමනින්ම අධ්‍යාපනයේ තීරණය වී තිබෙන්නේ මුදල් මත. තමුන්නාන්සලගේ දරුවා පාසලට බාර දෙනකොටම ඊළඟ බාර දෙනවා ටියුෂන් පන්තියට. එimani ඉස්කෝලේ බාර දෙනකොටම ටියුෂන් පන්තියට බාර දෙනවා. ඇයි දරුවා ටියුෂන් පන්තියට යවන්නේ? ලෝකේ ගොඩක් රටවල් වල ටියුෂන් නැහැ. ඔය ජපානයේ වගේ රටක තියෙනවා. ඇයි ජපානයේ තියෙන්නේ? ජපානයේ දරුවන්ගේ ලොකු ප්‍රවණතාවයක් තියෙනවා. දැන් යුරෝපීය භාෂා ඉගෙන ගන්න යනවා. ප්‍රංශ, ජර්මන්, ඉතාලි භාෂා ඉගෙන ගන්න ප්‍රවණතාවය. සමහර ඉස්කෝලවල ප්‍රංශ භාෂාව උගන්වන්නේ. ඒතර ඒ දරුවෝ ප්‍රංශ භාෂාව ඉගෙන ගන්න එළිය පන්තියකට යනවා. ඉස්කෝලේ උගන්වන්නේ නැති දේ ඉගෙන ගන්න ටියුෂන් එකට යනවා. අපි ඉස්කෝලේ විද්‍යාව උගන්වනවා. ඒ විද්‍යාවම ඉගෙන ගන්න පන්තියටත් යනවා. එයි ඉස්කෝලේ ගණිතය උගන්වනවා. ඒ ගණිතෙම ඉගෙන ගන්න ටියුෂන් එකට යනවා. එයි වෙන ගණිතයක් නම් කමක් නැහැ හොඳයි. ඇයි මේ ඉස්කෝලේ උගන්වනම ගණිතය ඉගෙන ගන්න ටියුෂන් එකට යන්නේ? එයි අපි ඕක දැන් පුරුද්දට කරාට පතුලේ තියෙන මොකක්ද? පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය පිළිබඳ දෙමව්පියන්ගේ තිබුණු විශ්වාසය මුළුමනින්ම paludu වී අවසන්. දෙමව්පිය හිතනවා මගේ දරුවට උගන්වන්න නම් ඉස්කෝලේ විතරක් යවලා මදි. දරුවට උගන්වන්න නම් ඉස්කෝලේ විතරක් යවලා මදි. ඉන්නේ පාසල කෙරෙහි දෙමව්පියන්ගේ තියෙන විශ්වාසය බිඳ වැටුණා. ඒ නිසා පාසල ගොඩනැගිලි හැටියට තියෙනවා අධ්‍යාපනය එළිය තියෙන්නේ. පාසලෙන් එළිය අද අධ්‍යාපනය තිබෙන්නේ. ඉගෙන ගන්න නම් ටියුෂන් උත් තියෙනවා එක වර්ගයේ ටියුෂන්. කොළොන්න පළාතේ සල්ලි නැති අම්මා තාත්තා කෙනෙක් ඉන්නවනම් කොළොන්න ටියුෂන් එකක් තියෙනවා. ඒ වර්ගයට ගැලපෙන පන්තිය කොළොන්නේ. තව ටිකක් සල්ලි තියෙනවා නම් කොළොන්නේ දරුවා ඇඹිලි පිටියේ ටියුෂන් එකට එනවා. තව ටිකක් සල්ලි තියෙනවා නම් රත්නපුරේ ටියුෂන් එකට එනවා. තවත් ටිකක් සල්ලි තියෙනවා නම් නුගේගොඩ ටියුෂන් එකට යනවා. තවත් ටිකක් සල්ලි තියෙනවා නම් නුගේගොඩ කණ්ඩායම් පන්තියට යනවා. තවත් ටිකක් සල්ලි තියෙනවා නම් ගුරුවරයා ගෙදර ගිනවා පැයට 5000. දැන් සල්ලි නැත්තම්ම කොළොන්නේ ටියුෂන් එකේ. තව ටිකක් තියෙනවා නම් ඇබිලි පිටියේ ටියුෂන් එකේ. තවත් ටිකක් තියෙනවා රත්නපුර ටියුෂන් එකේ. තවත් ටිකක් වැඩියෙන් තියෙනවා නම් නුගේගොඩ ටියුෂන් එකේ. තවත් ටිකක් වැඩියෙන් තියෙනවා නුගේගොඩ කණ්ඩායම් පන්ති. තවත් ටිකක් වැඩියෙන් තියෙනවා නම් ගුරුවරයා ගෙදර. දැන් අධ්‍යාපන තීරණය වෙලා තියෙන මොකක් මතද? මොකක් මත? සල්ලි මත. සල්ලි තිබුත් ඉගෙන ගන්න පුළුවන්. අද ගම් වලින් විශ්වවිද්‍යාලයට දරුවෝ එන ප්‍රවණතාව ටිකක් වැඩි වෙලා තියෙනවා. 30000ක් විතර ගන්න නිසා. හැබැයි අපි ආයේ ගමට ගිහිල්ලා බැලුවොත් ගමේ ඇවිල්ලා තියෙන්නේ යමක් කමක් තියෙන කෙනාගේ දරුවා. ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි ආර්ථික වශයෙන් දුබල කෙනෙක්ගේ දරුවෙක් ඉන්නේ දැන්. ඇඹිලි පිටියෙන් එනවා. හැබැයි ඇඹිලි පිටියනොත් අර ඉනිමගේ කොයි පඩියද ඉන්නේ කියන කෙනා තමයි එන්නේ. කොළොන්නේ ටියුෂන් කෙනා නෙවෙයි ඉන්නේ. ඒක නම් සුවර්. මොකද වෙලා තියෙන්නේ? සල්ලිනේ තීරණය කරලා තියෙන්නේ. දැන් අපේ රටේ අධ්‍යාපනයේ අවසානයේදී ඇවිල්ලා අවුරුදු 70ක් වෙනකොට අපේ රටේ ක්‍රමානුකූලව ඇවිල්ලා මුදල් මත තීරණය වෙන අධ්‍යාපනයක් හැදුණා. මුදල් මත තීරණය නොවන අධ්‍යාපනයක් අපේ රටේ තිබුණා.
හැබැයි මොකක්ද අද ඒක උනේ? ඒක තිබුණ නිසා තමයි වවුනියාවේ ඔයාමඩු ඉස්කෝලේට ගිහපු අනුර දිසානායක කියන එයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වුණේ. ඒ නිසා තමයි හොරෝපතන ඇටවීර ගොල්ලා ඉපදුණු දිසානායක කියන මහත්මයා රාජ්‍ය සේවා කොමිසම් සභාපතිලා ඉන්නේ. ඒ නිසා තමයි කැබිති ගොල්ලාවේ ඈත ගම කීතු ලෝකේ ජීවිතක පොතේ කියනවා මොහන් සමරනායක. එයාගේ ජීවිත කතාවේ කියනවා එයා ඉස්කෝලේ ගියේ දියුල් ගෙඩිය තම්බලා කාලා කියලා. එයාගේ ජීවිත කතාව පොතේ ලියලා තියෙනවා. හැබැයි විශ්වවිද්‍යාල කොමිසමේ සභාපති වෙනවා. නිකවරට ඉපදිච්ච පී.බී. ජයසුන්දර මුදල් අමාත්‍යාංශ ලේකම් වෙනවා. මොකද්ද? මේ ග්‍රාමීය ජනතාවට දොරට විවෘතුනේ අධ්‍යාපනයේ මුදල් මත තීරණ නොවුන් නිසා. හැබැයි දැන් අවසානයේ අවුරුදු 70ක් වෙනකොට කඩයිමට අවිලා තියෙන මොකද්ද? අද අධ්‍යාපනයේ දොරට විවෘත වෙන්නේ මුදල් මත. සල්ලි තිබොත් ඉගෙන ගන්න පුළුවන්. සල්ලි නැත්නම් ඉගෙන ගන්න බෑ. සල්ලි තිබොත් දොස්තර වෙන්නත් පුළුවන්. S3යි. නේ ඒ ලෙවල් විභාග ඉවර වෙනකොටම දානවා දැන්වීම. ඉවර විභාග ඉවරනකොට දැන්වීම එනවා. ප්‍රතිඵල ඇවිල්ලත් නැහැ දොස්තර වෙන්න පුළුවන් කියලා. පත්‍රිකේ මහත්තයා මම දැක දැන්වීමක් දාලා තියෙනවා. ඉතින් සල්ලි තිබොත් දොස්තර වෙන්න පුළුවන්. අන්තිමේට අධ්‍යාපන තීරණ වෙලා තියෙන කුමක් මතද? මුදල් මත. තමුන්නාසල එකඟද මේ අධ්‍යාපන ප්‍රතිපත්තිය? සල්ලි තියනවද නැද්ද කියන සාධකේ සාධාරණ දරුවට ඉගෙන ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන්නේ. ඒක සාධාරණ. ඒක යුක්ති සහගතද? ඒ දරුවා තෝරාගෙන ඉපදුන්නේ නැහැ පවුලේ. ඒ දරුවගේ තෝරා ගැනීම නෙවෙයි ඒ නිවසේ ඉපදීම. ඒ දරුවා ඒ නිවසේ ඉපදීම. ඒ දරුවට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා තීරණය වෙන එක සාධාරණද? සාධාරණයි. ඒක අතිශය සාධාරණයි. ඒක මිනිසත්කම නෙවෙයි. ඒක මනුස්සත්වය නෙවෙයි. එනිසා අපේ නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් වුණ මොකද්ද? අන්න අපේ නව අධ්‍යාපන ප්‍රතිපත්තිය අරමුණ තමයි සල්ලි තියනවද නැද්ද කියන සාධකය නොතකා හැකියාව දක්ෂතාවය මත බැරිකම පුළුවන්කම මත අධ්‍යාපනය ඉදිරියට යන්න පුළුවන් ප්‍රතිපත්තියක් අපේ රට හදන්න ඕන. අප මැදිහත් වී හදන්නේ එවැනි වර්ගයේ අධ්‍යාපන ප්‍රතිපත්තියක් මේ රට මුදල් මත තීරණය වෙන එකක් නෙවෙයි. අධ්‍යාපනයේ ආදායම අධ්‍යාපනයේ ඊළඟ වැදගත් තමයි ජීවිතේ. අපේ රිසන්ත මහත්මයා ප්‍රකාශ කර සමහර සංඛ්‍යා දත්ත වගේක් විශාල සංඛ්‍යා දත්ත වගේක් අපේ රටේ අද ජන ජීවිතේ වෙලා තියෙන දේ ගැන. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෑතකදී දැන් සති මාසයකට කලින් වාර්තාවක් ඉදිරිපත් කරා. මේ මාසෙට කලින් ඉදිරිපත් කරපු වාර්තාවේ කියනවා ලංකාවේ අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගේ 25% කුමන හෝ බෝන වෙන රෝගයකින් පෙළෙනවා. කුමන හෝ බෝන වෙන රෝගයකින් පෙළෙනවා. අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25%. පොඩි ගණනක් හතරෙන් පංගුවක්. දැන් මෙතන වැඩිපුර ඉන්නේ 20ට වඩා වැඩි අය. මේ අයගේ බය වෙන්න එපා කවුරුවත්. නිකන් පොදු එක බැලුවොත් මේ අයගෙන් හතරෙන් පංගුවක් කුමන හෝ බෝන වෙන රෝගයකින් පෙළෙනවා. මොනවද? හෘදාබාධ, පිළිකාව, දියවැඩියාව, වක්වඩු රෝගී මේ ආදී බෝන වෙන රෝග වලින් ජනගහනයෙන් 25%. අවුරුදු 20ට වඩා වැඩි පුරවැසියන්ගෙන් 25% බෝන වෙන කුමන හෝ බෝන වෙන රෝගින් පිළින රාජ්‍යය. අවුරුදු 70ක් කරනකොට මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 70ක් කරනකොට අපේ රට, අපේ ජාතිය ලෙඩ ජාතියක් බවට පත් කරලා ලෙඩ ජාතියක් මතක තබා ගන්න දෙන්න. මෙහෙම තිබුණේ නැහැ ඉස්සර. මේ ළඟදී මේ ලෙඩ කොච්චරද කියනවනේ ලෙඩ දැන් අපි ලෙඩක් හැටියට සලකන්නෙත් නේ. මම මේ ළඟදී හමුණා පේරාදෙණිය විශ්වවිද්‍යාල උපකුලපතිතුමා. එතුමගේ බිරිඳ එතුමිය වැඩ කරන්නේ කොළඹ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ. එතුමිය මට කිව්වා එතුමිය ගියාලු කොත්මලේ පළාතට. යනකොට මේ වැඩිහිටි කට්ටිය හම්බුණා ඔක්කොටම දියවැඩියාව. ඉතින් ඒ නෝන මහත්තයා මැඩම් ඒ ආචාර්යතුමිය ඇහුවලු ඉතින් ඔයගොල්ලෝ මේකට බෙහෙත් ගන්න නැද්ද කියලා. ඒතකොට එයා කියනවලු බෙහෙත් තරම් වැඩක් නැහැ මේවා කොහොමද වයසට එන ලෙඩ නොවේ. නේ වයස කියොත් දියවැඩියාව. දැන් අපි වයසට එන ලෙඩද? දියවැඩියාව කියන්නේ වයසට කෙස් පැහෙනවා. වයසට හැම රැලි වැටෙනවා. වයසට දත් බුරුල් වෙනවා. නේ දත් හැලෙනවා. වයසට දියවැඩියාව වෙනවද? දැන් මොනතරම්ද කියනවනම් දැන් ඉතින් දියවැඩියාව වෙන කාලේ නොවේ. නිකන් 40 ඇඳරි එන කාලේ 60 ඇඳරි එන කාලේ වගේ දැන් දියවැඩියාව වෙන කාලේ නොවේ. ඒ තරමට දැන් මේක නේද? ඉස්සර අපිට මතක අපේ ගම්වල දියවැඩියා රෝගියෙක් හිටියොත් මුළු ගමම පුදුමයටපත් වෙනවා. ගමේම ඇවිල්ලා බෙහෙත් කියනවා. ඕකට කෙන්ගෙඩි කාපුවම හොඳයි කියනවා. තෙඹුකොළ මලවලා කාපුවම හොඳයි කියනවා. නේද? කුරහන් තලප හොඳයි කියනවා. ඉතින් මොනවා හරි වෙනවා නම් වෙන්නේ කියන ඒවා කාලා.
ඒ තරමට බෙහෙත් දෙනවා. ඒ ගමේ සුමනේට දියවැඩියාව. අද 40 පෙන්නට පස්සේ ඇහුවොත් දියවැඩියාව තියෙනවද? නැහැ. කොලෙස්ටරෝල් නැහැ. ප්‍රෙෂර් නැහැ. පිළිකා නැහැ. වෙන්න බෑ ආයෙ චෙක් කරපන්. ලෙඩක් නැත්තම් ෂුවර් නැහැ. ඉතින් ජාතිය ලෙඩ වෙලානේ තියෙන්නේ. දැන් අපි ගෙදරකට ගියොත් ඉස්සෙල්ලාම අහන ප්‍රශ්න මොකද්ද? තේ එකක් බොමුද? දෙවෙනියට අහන්නේ මොකද්ද? අඩු සීනිද වැඩි සීනිද? ඇයි? ඇවිල්ලා ඉන්න බහන්න ෂුවර් නැහැ. අහන්න බෑනේ කෙලින්ම නිකන් ඒක හරි නෑනේ. මේ ඔයාට මම මේ තේ එකක් දෙන්න යන්නේ. ඔයාට දියවැඩියාව තියෙනවද? මේ එහෙම නේද? මම මේ තේ එකක් දෙන්න යන්නේ මේ ඔයාට දියවැඩියාව තියෙනවද? ඉතින් එහෙම අහන එක හොඳ නෑනේ. ඒ නිසා අහනවා මොකද්ද? අඩු සීනිද වැඩි සීනිද? මේ අහන්නේ මොකද්ද? ඔයාට දියවැඩියාව නේද? ඉතින් මොකද්ද වෙලා තියෙන්නේ? ඉතින් ජාතිය ලෙඩ කරා මතක තබන්න අවුරුදු 70ක් යනකොට ලෙඩ ජාතියක්. හොඳයි. මොකද්ද හේතුව? කරුණු කීපයක් තියෙනවා. එකක් සෞඛ්‍යය. පළවෙනි එක අපේ ආහාර. ලෝකේ පෝෂණ වේද කියන්නේ විද්‍යාව. ආහාර කියන්නේ කලාවක්. ආහාර කියන්නේ විද්‍යාවක්. අපිට ඕන එක ඔහෙ ගිලින්න ඕනේ නැහැ. පෝෂණ වේද කියන්නේ ඒකට ආචාර උපාධි තිබෙන එක පරිශ්‍රණ කරලා මිනිස්සුන්ගේ ආහාර සංඝටකවල ගුණාත්මක භාවය බලලා මිනිසෙකුගේ ආහාර වේලා තමන් වැය කරන ශ්‍රමය අනුව එයාගේ ආහාර වේල කුමක්ද කියලා ලෝකේ ඇත්තිතරම් පරිශ්‍රණ අර හොයන් තියෙනවා. ආහාර වේල පිළිබඳ. අපි අපේ ඉතිහාසයේ ජීවන චක්‍රය වෙනස්. අපි ජීවත් වෙන විදිය වෙනස්. අපිට ගහක් කපා ගන්න ඕන වුණාම පොරවරන් ගහ කපලා ඒ පොරවෙන්ම ගහ කුට්ටි කරලා කරේ තියාගෙන ගෙදර ගෙනාවා. එදා අපි ශ්‍රමයේ වැගුරුවේ එහෙම. අද අපිට ගහක් කපා ගන්න ඕන වුණාම චේන්සෝ එක අරන් යනවා. චේන්සෝ එකෙන් ගහ කපනවා. කුට්ටි කරලා ට්‍රැක්ටරෙන් ගෙදර ගේනවා. වරදක් නැහැ. යන්ත්‍ර සූත්‍රෙ එන්න ඕන. හැබැයි එදා ශ්‍රමයේ වගුරුපු විදියට නෙවෙයි අද අපි වගුරන්නේ. එදා අපිට ගෙදර කානුව කපා ගන්න ඕන වුණාම උදේ නැගිටලා අලවංගුවයි උදැල්ලයි අරගෙන නේද දෙන්නෙක් විතර එකතු වෙලා කානුව කපනවා. අද කානුව කපා ගන්න ඕන වුණාම බැකෝ යන්ත්‍රයට එන්න කියනවා. නේද? ඉස්සර අපිට ගමනක් යන්න ඕන වුණාම අපේ ගම්වල කියනවා ඉස්සර නේද? ඉර මුදුන් වෙන්න කලින් ගමන පටන් ගන්න ඕන. පාන්දරයි කිලෝමීටර් 5ක් විතර පයින් යන්න ඕනද? ඉතින් පාන්දර ඉර පායන්නත් කලින් නැගිටලා කිලෝමීටර් 5 පයින් යනවා. අද මීටර් 500ක් ත්‍රිවිල් එකෙන් යනවා. කමක් නැහැ. දියුණු වෙලා තියෙන්නේ ඒවා හොඳයි. හැබැයි එදා අපේ ජීවන අපේ ජීවිත ගත වෙච්ච ආකාරයත් අද ගත වෙච්ච ආකාරයත් වෙනස්. එදා අපි විශාල ශ්‍රමිකයෙක්. අන්නේ ශ්‍රමයට ඒ වගුරන ශ්‍රමයට සරිලන්න අපිට ආහාර වෙලා තිබ්බ. ලොකු බත් පිඟානක් ඕන ඒකට. මොකද කාබෝහයිඩ්‍රේට් ඕන. නේද? හොඳ එළවලු දෙක තුනක් ඕන. මුද්දට කන්න ඕන. එයි ගහක් කපන්න තියෙනවා, කානුවක් කපන්න තියෙනවා, ඉඳක් කපන්න තියෙන ලොකු වැඩ. එදා අපේ ජීවන වෘත්තියේ ස්වභාවය වෙනස් වුණා. එදා ජීවන රටාවට ගැලපෙන්න ආහාර රටාවක් තිබ්බා. අද ජීවන රටාව වෙනස් වුණා. ආහාර පිඟාන එලෙසමයි. ලොකු බත් එකයි එළවලු දෙකයි ඉතින් ගිලිනවා. කවුරු හරි තමුන්නාසලා ගම්වලට වෙලා පෝෂණ වේදිය කියලා දුන්නද? තමුන්නාසලාගේ ජීවන රටාව මේක. මේ ජීවන රටාවට අනුව තමුන්නාසලාගේ ආහාර රටාව මේ ආකාරයෙන් පිළියෙල කරගතු කවුරුවත් කියනවද නැහැ. වැදගත්ම දේ තමයි ආහාරය. එනිසා අපිට එහෙම ගැන්වීමක් නැහැ. නේද? අපි මොකද කරන්නේ? ගෙදර තියෙන හොඳම නිවිතිය ටික කපලා පොලට ගිහිල්ලා විකුණලා පොලෙන් සෝයා මීට් තරන් එනවා. ඒ දැන්වීමේ යනවා ඉස්සෝ රස සෝයා මීට්, දැල්ලෝ රස සෝයා මීට්, බෙල්ලෝ රස සෝයා මීට් මුහුදෙන් දැල්ලන. ඉස්සෝ රස පට්ටපල් බොරු හරිද? මේ සෝයා පිටි පිටිරුඟු පිටි ලුණුයි. හරිද? ඉතින් මේක දාලා අපිට කියන ඉස්සෝ රස දැල්ලෝ රස. දැන් කවුද අපේ පෝෂණ වේදිය? කවුද පෝෂණ වේදිය? කොම්පැනි කාර්යය. එයාවිලා කියන මේවා කාපුවොත් ළමයට දුවන්න පුළුවන්. මේවා කාවොත් කොන්දේ අමාරුව හැදෙන්නේ නැති ලෙඩක් කියන. සමහරේම අහලවත් නැහැ ලෙඩ. ඒවා කාපුවම කොන්ද හොඳයි. බොරු. එනිසා අපිට ඕන මොකද්ද? හොඳ ආහාර රටාවක් පිළිබඳ එකක් ඕන එක. ආහාර සංයුතිය පිළිබඳ. ඊළඟ දෙක පිරිසිදු ආහාර වේලක් ඕන. අපිට කවුරුත් වගේ කියනද ආහාර වේල පිරිසුදුභාවය පිළිබඳ? පිරිසුදුට ආහාර වේලක් දෙන්න රජා බැඳී සිටිනවද? නැහැ. තමුනාසලා පාරට ගිහිල්ලා ගස් ලැබු ගෙඩියක් ගන්න කලින් අහන්නේ මොකද්ද? ගස් ලැබු ගන්න කලින් අහනවා බෙහෙත් ගහලාද? බෙහෙත් ගහලා නම් හොඳයි. බෙහෙත් කියන්නේ නරක එකක් නෙවෙයි. අපි අහන විදියක් කරේ. හරිනම් අහන්න මොකද්ද? වස දාලාද කියලා. අපි යනවා බෙහෙත් ගහලාද? ඉතින් බෙහෙත් නම් හොඳයි.
බෙහෙත් කියන්නේ නරකයක් නෙවෙයිනේ. බෙහෙත් ගහලා අහන විදියම වැරදි. ඒතරම් දලාලි කියන්නේ මොකද්ද? අපෝ අපි එහෙම කන බොන දේවල් වලට වස දාන මහත්තුනේ මහත්තුයෝ. කණ්ඩ බොන්න නැතත් කන බොන දේ පිරිසුදු දෙන එක මගේ වගකීම. මම නම් දාන්නේ අල්ලපු කඩේ දානවා. මෑනුත් දාලා. හරිද? කවුද වග කියන්නේ පිරිසුදු ආහාර වේලක් පිළිබඳව? කොතනකවත් වෙන පිරිසුදු ආහාර වේලක් පිළිබඳව වගකීම කිසි තැනක නැහැ. ලෝකේ සෑම රාජ්‍යයක්ම බැඳී සිටින ඒ රටේ පුරවැසියන්ට පිරිසුදු ආහාර දෙන්න. කාලයක් බ්‍රසීලයේ තමයි ලෝකේ ප්‍රධානම හරක් මස් නිෂ්පාදකයා. බ්‍රසීලෙන් තමයි අයර්ලන්ඩ් වලට හරක් මස් ගෙනාවේ. මොකද සිද්ධ වුනේ? එක මස් කෑල්ලක පළුද්දක් තිබ්බ කියලා බ්‍රසීලෙන් හරක් මස් කියන එක නතර කරා අයර්ලන්ඩ් වලට. අයර්ලන්ඩ් වල වෙනම හරක් මස් වර්ගයක් හැදුවා. අයර්ලන්ඩ් මීට් කියලා දැන් එනවා. ඒක ප්‍රසිද්ධ හරක් මස් වර්ගයක් නිෂ්පාදනය කරපු අයර්ලන්ඩ් වල. එයි බැඳිලා ඉන්න ආණ්ඩුව ජනතාවට පුරවැසියන්ට පිරිසුදු ආහාර වෙලා. අපිට දිනවද එහෙම? පිරිසුදු ආහාර වෙලා පිනවද කවුද වග කියන්නේ? කිසිවක් වග කියන්නේ. දැන් අපි මොකද කියන්නේ? අද නම් ටිකක් බඩ අප්සෙට් වගේ. ඊයේ කොත්තු කෑවා. ඒ කොත්තු කෑවොත් බඩ රිදෙනවා. ඉතින් එහෙම වෙන්නේ කොහොමද? නේ ගෙවල් වල කියන මොකද්ද? අද ටිකක් බඩ හරි නෑ වගේ. කඩෙන් කෑවා. කඩෙන් කෑවොත් බඩ අප්සෙට්. එහෙම ලෝකේ එහෙම නෙවෙයි. මේ අපේ අක්කලා ඉන්නවනේ මේ තුන් වේලම නේ උදේටත් අක්කලාගේ ජීවන කතාව මොකද්ද? පාන්දර නැගිටිනවා, දරුවා ලෑස්ති කරනවා, උයනවා, කෑම පාර්සල් බඳිනවා, මහත්තයාගේ බෑග් එකට කෑම පැකට් එක දානවා, උයලා පියලා ඉවරනකොට 9 විතර වෙනවා. ඊට පස්සේ අතුපතු ගානවා නේද? ඊට පස්සේ ඔන්න අනේ උදේ උයපු ටික හොදනවා. ඊට පස්සේ 11ට පටන් ගන්නවා දවල්ට උයන්න. දවල්ට උයනවා නේද? ඒ ටික ඉවරනකොට 2 3 වෙනවා. ඊට පස්සේ ළමයා ඉස්කෝල පන්තියට එනවා. ළමයා අරගෙන එනවා. ඊට පස්සේ ආයෙ පටන් ගන්නවා උයන්න. නේ උයන ගමන් බලනවා නාට්‍ය ටික යන ගමන් බලන්නේ. හරිද? එන ගමන් දුවගෙන ඇවිල්ලා හයියෙන් අඬනකොට ටෙලි නාට්‍ය බලනවා නේද? ආයෙ hina වෙනකොට කුස්සියට යනවා. ඉතින් ආයෙ බලනවා බුදියා ගන්නවා. මොන ජීවිතයක්ද? මේ කාන්තාවගේ ජීවිතය කියලා කියන්නේ තුන් වේලම තම්බන එකද? නෑ. ඒක එක කාලයක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ආහාරය කියන කර්මාන්තයක්. කර්මාන්ත තියෙන ආහාර හදලා දෙන්න ලෝකේ. ඒ නිසා ඔය ගොඩාක් යුරෝප රටවල් වල අනිවාර්යයෙන්ම සිකුරාදා එළියට එනවා. ගොඩක් ඒගොල්ලෝ එළියෙන් කෑම ගන්නවා. ඇයි ඒවට ආහාර කර්මාන්ත තියෙන. ඒගොල්ලෝ කර්මාන්ත වලින් ආහාර හදලා පිරිසුදුභාවයෙන් දෙනවා. ඒක පුරවැසියෝ ආහාර ගන්නවා කමක් නැහැනේ. අපි මොකද කරන්නේ? නෑ පුතේ කඩෙන් කන්න එපා බඩ අප්සෙට් වෙනවා. ඒ කියන්නේ ආහාර වේල පිළිබඳ පිරිසුදුභාවයක් නැහැ. අපේ මේ කාන්තාවන් පව් හොඳේ. තුන් වේලම කෑම තම්බ තම්බ ගෙදරට වෙලා ඉන්නේ. ඒක නෙමෙයි ජීවිතේ. ඒට වඩා ජීවිතයක් ඕන. ඒ නිසා මේ ආහාරවල ප්‍රමිතිය පිළිබඳව මේට වගකීමක් ඕන මේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය හදනවා. එක ආහාරවල ප්‍රමිතිය, දෙක ආහාරවල පිරිසුදුභාවය, තුන ආහාරවල ලබා ගැනීමේ හැකියාව. ලෝකේ මිනිසුන්ගේ ආහාරවල මිල උච්චා වචන වෙන්නේ නැහැ. අවුරුදු 7-8කට මතක තබා ගන්න. මැද පෙරදිග ගියපු කවුරු හරි ඉන්නවනම් මැද පෙරදිග ජනතාවගේ ප්‍රධාන ආහාර වර්ගය තමයි කුබුස් කියලා රොටිය. කුබුස් කියලා එක. 1996 කුබුස් රොටියක් ගත්තා නම් අද අවුරුදු 22කට කලින් කුබුස් රොටියක් ගත්තොත් කටාර වලට ගිහිල්ලා අදත් ඒ ගානමයි. අවුරුදු 22කට ඒ ජනතාවගේ ප්‍රධාන ආහාරය මිල ඉහළ යන්නේ නැහැ. එයි පුරවැසියන්ට හොඳ සෞඛ්‍යදායී ජීවිතයක් පවත්වාගෙන යන්න නම් ඒගොල්ලන්ට සරිලන ආහාර ටික සාධාරණ මිලකට ගැනීමට අවශ්‍ය ආර්ථිකයක් තියෙනවා. අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ මිල උච්චා වචන අතිශය විශාලයි. ඒ නිසා අපි අපේ ආහාර රටාව අපේ ශරීරයට ඕන විදිහට නෙවෙයි අපේ අතට ගැලපෙන්න ආහාර රටාවකට පුරුදු වෙනවා. අද කිරි බොන්න හොඳ නැහැ. හොඳ නරකද වෙනම එකක්. හැබැයි අපි කිරි පැකට් එක කපනවා උදේට සල්ලි නැති නිසා. අපි බිත්තරේ කපනවා සල්ලි නැති නිසා. ඒ කියන්නේ හොඳද ඒක හොඳ නරකද වෙනම කතාවක්. හැබැයි සල්ලි නැති නිසා තමයි. ඒ නිසා අපේ ආහාර රටාවට ප්‍රධාන ලෙස බලපාලා තිබෙන අපේ සෞඛ්‍යයට අපිට නිසි ප්‍රමිතිය යුතු ආහාර වේලක් මිලදී ගැනීමට නොහැකියාව. ඔක තමයි ප්‍රධාන ආහාරවල ප්‍රශ්න. ඊළඟ අපේ සෞඛ්‍ය සේවය. අපේ සෞඛ්‍ය සේවය වැදගත් ක්ෂේත්‍රයක් ගැන අපි අවධානය යොමු කරන්න ඕන. අද අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉතාමත් නරක ඇබ්බැහියක් පුරුද්දක් තිබෙනවා. ආණ්ඩුවේ වාර්තාවල කියනවා ලංකාවේ රෝහල් වලින් බාහිර රෝගයන්සින් OPD එකෙන් බෙහෙත් තරම් තියෙනවා අවුරුද්දකට ලක්ෂ 600ක් මිලියන 60ක් ජනගහනය ලක්ෂ 200යි අවුරුද්දකට බෙහෙත් ගන්නවා ලක්ෂ 600ක් ඒ කියන්නේ මොකද්ද විශාල ලෙස ස්පිරිතාලෙන් බෙහෙත් ගන්න පුරුදු සමාජයක් ඇදලා තියෙනවා මෙහි කහවත් නෙන්නේ කහවත් ස්පිරිතාලේ වැඩියෙන්ම සෙනගෙන්නේ කවුද ඉරිදට. එන කහවත්තේ ස්පිරිතාලෙට වැඩියෙන්ම සෙනගෙන්නේ ඉරිදට.
ෂුවර් එකටම ඉරිදා පොළ. පොළ. දී ඉරිදා පොළ. පොළ දවසට ඉස්පිරිතාලේ එනවා. ඇයි? පොළට ආපු එකේ බෙහෙත් ටික තරම් ගියොත් හොඳයි. පොළට ආවනම් පොළටනේ. මොකද බෙහෙත් ගන්න යන්නේ? නේද? නේද? අද රත්නපුරේ ආපු එකේ ඉස්පිරිතාලේ ගොඩ වෙලා ගියොත් හොඳයි. මොකද ඥාති ඉන්නවද? ඉතින් මේ නේද මම මේ ළඟදී මට එක්කෙනෙක් කිව්වා ඒ කියන්නේ අර ක්ලිනික් කෙනෙකුට තනියම එන්න බෑනේ. ඔය සමහර ආබාධ තියෙන අය මාසෙකට නේද ක්ලිනික් එකට එන්න ඕන. වෛද්‍ය සායනයට එන්න ඕන. ඒක තනියම එන්න බෑ. ඒක තව එක්කෙනෙක් එක්ක එනවා. අරයා ක්ලිනික් එකට දාලා අරයා කල්පනා කරනවා මමත් ඉස්පිරිතාලේ ආපු එකේ බෙහෙත් ටිකක් ගත්තොත් හොඳයි. ඉතින් ගන්නවා බෙහෙත්. ලෝකේ එහෙම බෙහෙත් දෙන්නේ නෑ මතක තබා ගන්න. අපි ඔය සරක යෝප රටකට ගිහලා පෙන්ඩෝල් දෙකක් ගන්න ඕන. මගේ પાස්පෝර්ට් එක පෙන්වන්න ඕන, ඇලර්ජික් වෙනවද කියලා පෙන්වන්න ඕන, මම අස්සනක් ගහන්න ඕන පෙන්ඩෝල් දෙක ගන්න. හරිද? ඇයි ලෝකේ එහෙම බෙහෙත් දෙන්නේ නෑ? අපේ මොකද සංස්කෘතිය? අපේ සංස්කෘතිය බෙහෙත්. ඉතින් ඒක තමයි ජනගහනය ලක්ෂ 200යි. OPD එකෙන් බෙහෙත් ගන්නවා ලක්ෂ 600ක්. ඉතින් අපේ දොස්තර මහතුරු පුද්ගලික බෙහෙත් දෙන දොස්තර මහතුරු විශේෂයෙන්ම පෙළඹෙනවා බෙහෙත් ටිකක් වැඩියෙන් දෙන්න. පෙතේ දුන්න නැත්නම් දොස්තර අප්සෙට්. නේද? ඉතින් කියන සමහර ඒ දොස්තර මහත්තයා වැඩක් නැහැ බෙහෙත් දෙන්නේ. කරලක් දුන්නොත් තවත් හොඳයිලු. කරල් කියන්නේ බෙහෙත් ඇසුරුම් කරන ක්‍රමයක්. හරිද? සමහර ඒවා පෙති විදියට ඇසුරුම් කරනවා, සමහර ඒවා කරල් විදියට ඇසුරුම් කරනවා. කරලා ඒ දොස්තර මහත්තයා හොඳ කරලකුත් දුන්නා. සමහර අය කියන ඒ දොස්තර මහත්තයා টොප් ඉන්ජෙක්ෂන් එකකුත් ගැහුවා. ඒ බෙහෙත් ඇතුල් කරන විදියක්. සමහර ඒවා මුඛෙන් ඇතුල් කරනවා, සමහර ඒවා කඳෙන් ඇතුල් කරනවා. එච්චරයි. හැබැයි අපිට මොකද්ද තියෙන්නේ? බෙහෙත් දුන්නොත් හොඳ දොස්තර, කරලක් දුන්නොත් සුපර් නේද? ඉන්ජෙක්ෂන් එක ගැහුවොත් টොප්. අරව වැඩක් නෑ. MBBS ද විශේෂඥද ඒව අදාළ නෑ. දැන් විශේෂඥද MBBS ද කියලා මන් නිර්ණායක මොකද්ද? බෙහෙත් දුන්නොත් හොඳයි. කරල් දුන්නොත් සුපර් නේද? ඉන්ජෙක්ෂන් එක ගැහුවොත් টොප්. ඉතින් මොකද වෙලාද? දැන් අපේ දොස්තර මහත්තයෝ පුද්ගලික කරන දොස්තර මහත්තයෝ අනිවාර්යයෙන්ම බෙහෙත් වර්ග තුනක් දෙනවා. තුනක් ලියනවාමයි. තුන්වෙනි එක මොකද්ද? මොකද්ද? C විටමින්. බිව්වත් එකයි නැතත් එකයි. C අකුරු ගාලා රවුමක් ගාලා තිතක් තියලා ඇති. එහෙම නේද? අපේ දොස්තර මහත්තයෝ ඉන්නවා. හරිද? ඉතින් C විටමින් දෙන්න ඔය. මොකද ලෙඩා සතුටු වෙන්න ඕන. ඉතින් මේවා වැරදි මතක තබා ගන්න. මෙහෙම බෙහෙත් ගන්න පුරුදු නෑ ලෝකේ. ඒවා වැරදි සෞඛ්‍ය පුරුදු හැබැයික් අපිට තිබෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ගෙදර බෙහෙත් කොට ගහනවා. ඉතින් ගෙවල් වලට ගිහපුවම පොඩි චූටි ෆාමසි තියෙනවා. ඊට පස්සේ දැන් ගෙදර අක්කා බෙහෙත් දෙන්න පටන් ගන්නවා. ඉතින් කියන මොකද්ද? මොකක් හරි අමාරුවක් කියවම කියනවා ගෙදර අක්කා මල්ලි ඕකට අර චූටි කුප්පිය කහ පාට කරලා හොඳයි. සුදු පාට කුප්පිය කහ පාට කරලා කරලේ නම් දන්නෙත් නෑ. ඉතින් දෙනවා. ඇති මේ විදියට ඉන්නේ කොහොමද? ඇති. හරිද? ඒ නිසා අපි දිනු කරන්න ඕන මොකද්ද? දිනු කරන්න ඕන අපේ රටේ සෞඛ්‍ය සේවයේදී ප්‍රජා සෞඛ්‍ය සේවය, මහජන සෞඛ්‍ය සේවය. කියුබා වැනි රටවල් වල ගත්තොත් ඒ රටවල එක ගම්මාන බෙදලා දීලා තියෙන දොස්තර මහතුරුන්. දොස්තර මහත්තයා උදේ නැගිටලා පුට් සයිකලේ අරගෙන ගෙවල් ගාන යනවා. ගැබිණි අම්මා කෙනෙක් ඉන්නවද? එයා පෝෂණ තත්ත්වය කොහොමද? දරුවා ඉන්නවද? එයාගේ දරුවගේ ආහාර කොහොමද? ගෙදර පරිසර තත්ත්වය කොහොමද? තව වෙන මොකක් හරි ලෙඩක් තියෙනවද? එයා තමයි පළවෙනි සුපරීක්ෂාවට භාජනය කරන්නේ. එයාගේ සහතිකයක් නැතුව එයාගේ අනුමැතියකින් තොරව බෙහෙත් ගන්න බෑ. ඒතර මේ ස්පිරිතාල ගොඩ ගහන්නේ නෑ. මෙහෙම මහා ධනස්කන්ධයක් යන්නෙත් නෑ. මෙහෙම මහා ලෙඩ જાතියක් හැදෙන්නෙත් නෑ. මතක තබා ගන්න. එනිසා අපි අවධානය අපි විශ්වාස ලෙස යොමු කරලා තිබෙනවා ප්‍රජා සෞඛ්‍ය සේවය අපි දිනු කරන්න ඕනකම තිබෙනවා. ලෙඩාට නේද? ලෙඩා නෙවෙයි තීරණය කරන්න ඕන, දොස්තර තීරණය කරන්න ඕන බෙහෙත් ගන්න යනවද නැද්ද කියලා. ලෙඩා නෙවෙයි. පොළට ආපු ගමන් ස්පිරිතාලේ ආපු එකේ බෙහෙතු ලෙඩා නෙවෙයි නේද? තීරණය කරන්න ඕන දොස්තර බෙහෙත් දෙනවද නැද්ද කියලා. ඒක පිළිබඳව තමයි අධ්‍යාපනයක් තියෙන්නේ. ඒ නිසා තමයි උගන්වන්නේ. ඒවා පරිශ්‍රණ කරලා ලෝකේ හැදෑරීම් කරලා මිනිස්සු නේද? ලෝකේ ශ්‍රමය ධනය වැය කරලා හොයාගත්තු ඥානෙ. හැබැයි ඥානෙ අපිට තියෙන විශ්වවිද්‍යාලේ ඥානෙ තියෙන දොස්තර මහත්තයා ගාව ගමේ කෙනා පුරුද්දට බෙහෙත් ගන්නවා. පුරුද්දට බෙහෙත් බොනවා. පුරුද්දට ස්පිරිතාලේ යනවා. වැඩක් තියෙනවා. ඒ නිසා මේ ආහාර සෞඛ්‍ය තමයි ප්‍රධාන අපේ රටේ නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන්නේ. ඒ නිසා අපි උපරිම උත්සාහ කරනවා. හොඳ සෞඛ්‍ය ප්‍රතිපත්තියක් තමයි අපේ නිහාල් අබේසිංහ මහත්මයා, අපේ ක්ලිෆර්ඩ් මහත්මයා, අපේ ක්‍රිසාන්ත රාගම වෛද්‍ය පීඨ මහාචාර්යතුමා මේ ආදි කණ්ඩායමක පත් කරලා හොඳ සෞඛ්‍ය සේවයක් හදන්න ඕන. මොකද සංවර්ධනය කියලා කියන්නේ නිරෝගී සම්පන්න ජීවිතයක් ඕන. එක සෞඛ්‍ය, එක ආහාර, දෙක සෞඛ්‍ය, තුන ක්‍රීඩාව.
නිරෝගී සම්පන්න ජීවිතයක් වෙන හොඳ ක්‍රීඩාවක් වුණා. අද අපේ ගම්වල අක්කලා අම්මලා වැඩිපුරම පෙළෙන්නේ මොකෙන්ද? වැඩිපුරම මම කියන අපේ ගමේ අම්මලා අක්කලාට තියෙන ලෙඩ දෙකක් තියෙනවා. එකක් දනිස් කැක්කුම, දෙක කොන්දේ කැක්කුම. දනිස් කැක්කුම. අපේ ගුරුවරයන්ගෙන් අද අපේ රටේ පාසල් වල වැඩිපුරම ඉන්න ගුරුවරයන්ගෙන් විශාල ප්‍රමාණයකට අද වැළඳලා තියෙන රෝගේ තමයි දනිස් කැක්කුම. එයි හරි සරලයි. කකුල් දෙකට ඔරොත්තු නොදෙන ශරීරයක්. ඉතින් උගන්න පැය 6ක් විතර හිටගෙන මේ කකුල් දෙකෙන් අර ශරීරය උස්සන් ඉන්නවා. ඉතින් දනිස් සමාරුව තමයි. එනිසා අද අපේ ග්‍රාමීය කාන්තාව මුහුණ දින ප්‍රධාන ප්‍රශ්නේ ස්ථූලතාවය. ඒකට අපේ සම්ප්‍රදාය කතාවක් තියෙනවා. කොහොමද ඉතින් ළමයි හම්බුනම මහත් වෙනවා තමයි. ඒ ළමයි හම්බුනම මහත් ළමයි හම්බවීම මහත් වීමයි අතර සම්බන්ධයක් නැහැ. ඒ මුල් ළමයා හම්බෙන කාලේ තියෙනවා. නමුත් ඊට පස්සේ නෑ සම්බන්ධයක්. හැබැයි කොහොමද ඉතින් බබාලා දෙන්නෙක් ඉන්න එකේ මැනික මහත් වෙලා. මැනික මහත් වෙනවලු බබාලා ඉන්නකොට. හරිද? දැන් අපි ඒක පුරුද්දට ගිහින් තියෙන්නේ. එහෙනම් මේ ස්ථූලතාවය අද ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. එනිසා මොකද වෙලා තිබෙන්නේ? ඔරොත්තු නොදෙන ශරීරයක් පොඩි කකුල් දෙකකින් උස්සන් ඉන්න වෙලා තියෙනවා. හරියට ලබ්බට පොල් කූරු ගහලා වගේ. ලබ්බකට පොල් කූරු ගහලා හිටවොත් මොකද වෙන්නේ? පොල් කූරු දෙක කැඩෙනවා. ඒ හා සමානයි. සමහර අය සමාවෙන්න ඇත්ත. හරිද? ඉතින් මේ ස්ථූලතාවය තමයි එක ප්‍රශ්නයක්. දෙවෙනි ප්‍රශ්නේ නරක ඉරියව්. අපේ ඉරියව් වැරදි. අපි අතු ගන්න විදිය වැරදි. අපි මිරිස් සම්බරන විදිය වැරදි. අපි බරක් ඔසවන විදිය වැරදි. වැරදි අපේ මේ ඉරියව්. එනිසා අද විශේෂයෙන්ම මේ කොන්දේ අමාරුවේ ප්‍රධාන සාධකයක් තමයි අපේ ජනතාවගේ භාවිතා කරන ඉරියව් වැරදි. දැන් සාමාන්‍යයෙන් අපි දන්න ගම්වල අයියා නේද? අයියා අද වීලොරියෙන් මිටි පහක් බෑවා. ඊට පස්සේ මොකද කියන්නේ? වීලොරියෙන් මිටි පහක් බාපු එකේ හවස ඉතින් ඖෂධයක් ගත්තට කමක් නැහැ. ඖෂධෙත් කියනවා නේද? ඒ කියන්නේ අද ගෙදරක්වත් කියනවා. අද ඉතින් ඔන්න ඔය අඩියක් ගැහුවට කමක් නැහැ. මහත්තයා මහන්සි වෙලා නින්නේ. එදාට අක්ක පොඩි අවසරයකුත් දෙනවා. අද නිකන් ලොරියෙන් වී බාලානේ. ටිකක් ඇඟපතර දෙනවා. අඩියක් ගැහුවට කමක් නැහැ. මේ මත්පැන් කියන්නේ ඖෂධ නෙවෙයි. තේරුණාද? මත්පැන් බීම එක විනෝදය, එක සමාජශීලීත්වය, එක හොඳ නරකද වෙනම කතාවක්. හැබැයි මත්පැන් බෙහෙත් වෙනුවට ගන්න එපා. හැබැයි අපේ මොකද වෙලා තියෙන්නේ? අද ඉතින් ටිකක් මහන්සි වෙච්ච එකේ ඔහෙ අඩියක් ගැහුවට කමක් නැහැ. අක්කත් අවසර දෙනවා මහන්සි වෙච්ච නිසා අඩියක් ගහන්න කියලා. එනේ බෙහෙත් කියන්නේ අරක්කු කියන ඖෂධ. මත්පැන් පාවිච්චි වෙනවා වෙන එකකට. හොඳද නරකද එක වෙනම විවාදයක්. හැබැයි අපි අද මත්පැන් ගන්නවා ඖෂධ වෙනුවට. ඇඟපත රිදෙන හින්දා අඩියක් ගැහුවොත් හොඳයි. මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේ ඉරියව් වැරදි, මේ බර ඔසවන විදිය වැරදි. ඒවට අපිට පුරුද්දක් හදලා නැහැ. මම ළඟදී ඕස්ට්‍රේලියාව ගියා ඉස්කෝලේකට. ඕස්ට්‍රේලියාව ඉස්කෝලේකට ගිහපුවාම පැන්සල වැටුනහම පැන්සල හින්දින විදිය උගන්වනවා. දනිස් දෙකකින් පාත් වෙලා දනිස් දෙකෙන් අරන් පැන්සල ආයි. අපි වීමිටිය උසන කොන්දේ. වීමිටි පහක් උස්සපුවාම කොන්දේ අමාරු. හරි. අපිට ඒ අධ්‍යාපනයක් නෑ. ඊළඟ තමයි ප්‍රධාන එක ක්‍රීඩාව. අපේ ක්‍රීඩා සංස්කෘතියක් නෑ. ක්‍රීඩාව සංස්කෘතියක් අපේ ක්‍රීඩා සංස්කෘතියක් තියෙනවද? ක්‍රීඩා සංස්කෘතියක් නෑ අපේ රටේ. අපේ රටේ ක්‍රීඩාව කියලා කියන්නේ රැකියාවකට යන සුදුසුකම. කොල්ලා හොඳට දුවන්න පුළුවන් පොලිසියට හොඳයි. අර්ජුන එලෝසියස් අල්ලන්න පන්නන්න පුළුවන්. එයාද දුවන්නේ නැහැ හොඳේ. ඒගොල්ලෝ පඩින්නේ නේද? උඩින් බිස්නස් ක්ලාස් එකේ පනින්නේ. කට්ටිය හිතන් ඉන්න එලෝසියස් අල්ලන්න කොල්ලා හොඳයි. නේද? පොලිසියට දාන්න දිව්වා. ඉතින් හයියෙන් දුවනවා නම් පොලිසියට. උසපයින්නවා නම් හමුදාවට. නේද? දැන් ක්‍රීඩාව කියලා කියන්නේ මොකක්ද? ක්‍රීඩාව කියලා කියන්නේ රැකියාවකට යන්න සුදුසුකම. ක්‍රීඩාව කියන්නේ රැකියාව සඳහා සුදුසුකමක් නෙවෙයි. ක්‍රීඩාව කියලා කියන්නේ නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන් මෙවලම. ක්‍රීඩාව ඕන නිරෝගී සම්පන්න ජීවිතයක් වෙනුවෙන්. ක්‍රීඩාව තියෙන ඒකට. ඒ වෙනුවෙන් ක්‍රීඩා සංස්කෘතියක් ඕන. අඩු වැඩි ප්‍රමාණයෙන් අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. අපිට මතකයි ක්‍රීඩා සංස්කෘතියක් තිබුණා. හැම ගමකම වොලිබෝල් කෝට් එකක් තිබ්බා. ඈත ගම්මුද. දැන් හවසට ළමයි 20 25 එකතු වෙන වොලිබෝල් කෝට් එකට. අද තියෙනවද එහෙම? අද එහෙම වොලිබෝල් කෝට් එකක් නෑ. ගඟ ආසන්නේ ගඟ එකොටම එකට පීනුවා දරුවා. අද ගඟේ පහිනවද? අද ගඟේ පහින්නෙත් නෑ. වැවේ ඉස්කෝලේ දරුවෝ ඇවිල්ලා වැවේ පීනුවේ. වැවේ අල්ලන සෙල්ලම් කරේ. වැවේ තමයි යටි යන සෙල්ලම් කරේ. දරුවෝ ක්‍රීඩාව තිබ්බා වැවත් එක්ක. අද මම මින්නේරිය වැවපවුල හැම ගෙදරකටම ගියා. එක දරුවෙකුට වැවේ පීනන්න බෑ.
වැව පාවල දරුවත් නාන්නේ ටැප් එකකින්. මොකද වෙලා තියෙන්නේ? ක්‍රීඩා සංස්කෘතියක් නෑ අපේ රටේ. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? ඒ නිසා ලෙඩ જાතියක් හැදලා තිබෙනවා. ක්‍රීඩාව සංස්කෘතිය බවට පත් වෙන්න ඕන. දැන් ওই ප්‍රංශ සවාරිය තියෙනව නේද? ප්‍රංශ සවාරිය දින 32ක් පදිනවා. මුළු යුරෝපේ පුරාම ප්‍රංශ සවාරිය යනවා. අපි ඒ කාලේ කල්පනා කරා මේ දින 32ක් පදින රේස් මොනවද? දින 32ක් රේස් නැද්ද? දින 32ක්. අපින කිලෝමීටර් 100යි පටන් ගත්ත පැද්දා දිනුවා ඉවරයි. නැත්තම් දවසයි දෙකයි පැද්දා දිනුවා ඉවරයි. දින 32ක් පදින රේස් ඒවා රේස්. ඒව නිකන් අර පොල්ලතු කරත් යනවා වගේ ඉස්සර. ඉස්සර ගම්වල කියන්නේ පොල්ලතු කරත් සති ගණන්. ඉතින් ඒ වගේනේ දැන් රේස්ද දැන් මේ. ඒතර අපිට ප්‍රංශ සවාරියේ රේස් එකක්ද කියලා සැකයක් එනවා. හැබැයි ප්‍රංශ සවාරියේ ජර්මනියට එනකොට මම සරත් ජර්මනියේ හිටියා. ප්‍රංශ සවාරියේ ජර්මනිය එනකොට ජර්මනිය. ප්‍රංශ සවාරියේ ජර්මනියට එනකොට ජර්මනිය මුළු සැනකෙලිය. ජර්මනියම සැනකෙලිය. අවුරුදු 4 දරුවාගේ සිට වැඩිමහල් කෙනා දක්වා පාට බයිසිකල් අරගෙන පාට ඇඳුම් ඇඳගෙන අර හැම පාරකම දෙන අඩි 3ක ලේන් එකක් බයිසිකලේ පදින්න ඒගොල්ලන්ට අර ප්‍රංශ සවාරියත් එක්ක ප්‍රංශ සවාරිය තමයි නිමිත්ත. හැබැයි ඒගොල්ලන්ගේ සයිකල් සංස්කෘතියක් තියෙනවා. ඒගොල්ලෝ බයිසිකලේ පදිනවා. ඒ සංස්කෘතිය බවට පත් වෙනවා ඒක. ඒක ක්‍රීඩාව තරඟයක්. ක්‍රීඩාව තරඟ විසින් හදන්නේ සංස්කෘතිය. තරඟය වන වෙන සංස්කෘතියක් හදන්න. හැබැයි අපේ රටේ ක්‍රීඩා සංස්කෘතියක් නැහැ. ඔය මේ ළඟදී පාපන්දු තරඟාවලිය තියෙන කාලේ මම එංගලන්තේ හිටියා. ඒතර එංගලන්තේ ආව අර හතරවෙනි මුල් හතර කණ්ඩායම් හතරට ආවා. එංගලන්තේ එකම සංස්කෘතියක්. දරුවේ බස් එක නැගින්නේ වොලිබෝලයක් අර මේ ෆුට්බෝලේ අරගෙන පිට්ටනි වල ළමයි පිරිලා ලොකු ස්ක්‍රීන් දාලා ඒ වාසේ ක්‍රීඩා ඇඳුම ඇඳගෙන ඇවිල්ලා සෙල්ලම් කරනවා. ඒක සංස්කෘතියක් බවට පත් වෙනවා. ඒතර මිනිස්සුන්ට ඕන මොකක්ද? ක්‍රීඩාවට වඩා වැදගත් එක ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් වෙන්නේ කොහොමද? අපේ අද ක්‍රීඩා සංස්කෘතියක් නැහැ. ඒ නිසා සාමාන්‍ය පුරවැසියන් ක්‍රීඩා වෙන්නේ නැහැ. බැරි වෙලාවත් ගමේ අක්ක කෙනෙක් බයිසිකලේ පැද්දොත් උදේ පාන්දර ඒ සුමනට මොකද්ද හැදිලා තියෙන ලෙඩේ කියලා බලනවා. හරි. ඒක නිකන් ඔබින් නැති වැඩක්. නේද? කෙල්ල නිකන් බයිසිකලේ පදිනවා වැඩි එහෙට මෙහෙට යනවා මොකද දන්නේ නැහැ. නේද? කවුරු හරි උදේ පාන්දර නැගිටලා ඇවිද්දොත් අප්පට සිරි මිනිහට හැදිච්ච ලෙඩේ. ඒක ලෙඩක් දැන් ඇවිදින එක. නැද්ද? දරුවා අතේ බෝලයක් අරන් තියාගත්තොත් අම්මා කියන්නේ මොකද්ද? උඹට බෝලේ අතේ තියාගෙන ඉඳලා කණ්ඩ හම්බ වෙයි. ඒ කණ්ඩ දෙන්නේ නෑලු බෝලේ. වැඩිපුර සෙල්ලම් කරන්න ගියොත් උඹට ඉතින් අනාගතේ තේරෙයි සෙල්ලම් කර ඉඳලම මුළු සංස්කෘතියම හැදිලා තියෙන්නේ ක්‍රීඩාව ප්‍රතික්ෂේප කරන්න. ඉතින් ලෙඩ જાතියක් හැදෙන එක අරුම් පුදුම දෙයක් නෙවෙයි. දැන් ක්‍රීඩාවත් අවශ්‍යයි. ඒ නිසා අපි හොඳ ක්‍රීඩා ප්‍රතිපත්තියක් හදන මොකක් වෙන්නේ? ක්‍රීඩා සංස්කෘතිය. පොදු පුරවැසියා ක්‍රීඩාවට එන්න ඕන. තමුන්වහන්සේලා ගිහිල්ලා බලන්න ඔය මූදු වෙරළට ගිහිල්ලා ඔය ඉන්නෝනේ විදේශිකයෝ ඇවිල්ලා ඔය ලොකු රස්සා කරන අය නෙවෙයි. ලොකු රස්සා කරන අය ඔහොම ඇවිල්ලා මූදු වෙරළ ඉන්නෙත් නෑ. මතක තබා ගන්න. මේ රෙස්ටුරන්ට් වල වැඩ කරන, ටැක්සි වල වැඩ කරන සාමාන්‍ය විදේශිකයා. හැබැයි යාට තියෙන හොඳ සෞඛ්‍ය පුරුදු ටිකක්. හොඳ ක්‍රීඩා පුරුදු ටිකක් තිබෙනවා. ඒතර එයාට කොච්චර වයස වුණත් එයාට යම් යෝග්‍යතා සහිත ශරීරයක් තිබෙනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? නේද? ඉතාමත් ලෙඩ අයිතක ජනතාවක් හැදෙනවා මේ ක්‍රීඩාවෙන් ප්‍රතික්ෂේප වෙවි. ඒ නිසා අපිට හොඳ ක්‍රීඩා සංස්කෘති ප්‍රතිපත්තියක් අපි හදනවා. එතකොට අපිට ආදායම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ක්‍රීඩාව. ඒ කියන්නේ මොකක්ද? ජීවිතය. හොඳ ආදායමක් තිබෙනවා නම්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක් තිබෙනවා නම්, පුරවැසියන්ට අධ්‍යාපනයක් තිබෙනවා නම්, නිරෝගී සම්පන්න ජීවිතයක් තිබෙනවා නම්, හොඳ ක්‍රීඩා සංස්කෘතියක් තිබෙනවා නම් ජීවිතයක් තියෙනවා. මිනිස්සුන්ට ඕන ජීවිතයක් අද. සංවර්ධනය කියන්නේ ඒක. සංවර්ධනය කියන්නේ ජනතාවගේ ජීවන තත්ත්ව උසස් වෙන්න ඕන. ගොඩනැගිලි නෙවෙයි, දැරන්ත කොන්ක්‍රීට් වනාන්තර නෙවෙයි, ජනතාවගේ ජීවන තත්ත්ව උසස් වෙන සංවර්ධන මාවතක් අද අපිට ඕන වෙලා තියෙනවා. දැන් මම තමුන්වහන්සේට උදාහරණයකට කියන්න. කිසිසේත්ම දේශාගතව ගන්න එපා. මහින්ද මහත්තයාට අවුරුදු 73යි. මහින්ද මහත්තයාගේ අවුරුදු 73 මහින්ද මහත්තයා ගාව අපි අවුරුදු 73 ගමේ 100 කෙනෙකුත් තියන්නකො. වෙනස පේනවා. ඇයි ඒ වෙනස ඇති වෙන්නේ? වෙනස ඇති වෙන්නේ මොකක්ද? මම අර කලින් කියන සියලු සාධක ටික මහින්ද මහත්තයාට තියෙනවා. මම අර කලින් කිව්ව මොනවද? හොඳ සංයුතිය ආහාර වේලක් තියෙනවා. එයාට පෝෂණ වේදියු තමයි. එයාගේ ආහාර වේල තීරණය කරන බර බලලා, ලෙඩ බලලා, එයාට ආහාර වේල තීරණය කරන පෝෂණ වේදිය. ඊළඟ එයාට පිරිසිදු ආහාර වේලක් තියෙනවා. ඒකත් තමයි. ඊළඟ අවශ්‍ය සංඝටක සහිත ආහාර වේලක් තියෙනවා. ආහාර වේල ගන්න පුළුවන්කම තියෙනවා. ඒ තුනම නෙනේ. පෝෂ්‍යදායී ආහාර වේලක් තියෙනවා. පිරිසිදු ආහාර වේලක් තියෙනවා. ආහාර ටික ගන්නවත්කමක් තියෙනවා. එතකොට එයාගේ ආහාර ටික සම්පූර්ණයි.
ඊළඟ එයාට හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. කොන්දේ අමාරු හැදුණා සිංගප්පූරුවට එන බෙහෙත් ගන්න. සිංගප්පූරු එලිසබෙත් එකට එන කොන්දේ අමාරුවට බෙහෙත් ගන්න. අපි කොන්දේ අමාරුවක් හැදුවොත් බටු තෙල් ගන්නවා. බටු තෙල් වාත තෙල් නේද ගන්නවා. හරි එතුමා සිංගප්පූරුවට එන. එතකොට එතුමාට හොඳ සෞඛ්‍ය සේවයක් තියෙනවා. එතුමාට ක්‍රීඩාව හොඳ ක්‍රීඩාශීලී ජීවිතයක් තියෙනවා. හිටපු ගමන් දානවා ෆොටෝස් මම දන්නේ නැහැ විදිනවද කියලා. නමුත් කුරුණෑගල වැව රවුමිය විදිනවා කියලා යනවා. මූදේ බෑලා පීනනවා කියලා යනවා. නේද? ජපානයේ ගිහිල්ලත් විදින ෆොටෝස් යනවා. ඒතර එතුමා හොඳ ක්‍රීඩාශීලී ජීවිතයක් තියෙන බව පෙන්නනවා. මම දැක්ක මේ දවස්වල අර මොකද්ද මේ Facebook වල යනවා එතුමා මෙහෙම ලණුවක එල්ලිලා ඔළුවෙන් හිටන් ඉන්නේ. මෙහෙම නේද? මෙහෙම ගහගෙන ලණුව එල්ලිලා ඔළුවෙන්. ඒ කියන්නේ ඔළුවෙන් ලණුවක එල්ලලා. මම ඇත්තටම හිතුවා සුනාමි හොරකම අහුවෙලා තමයි කියලා. එල්ලලා කියලා. පස්සේ හොයන් යනකොට තමයි හරිද? පස්සේ හොයන් යනකොට තමයි ඒක අහුනේ. මොකද්ද මේ අපේ මේ මොකද්ද? යෝගා කියලා. බලනකොට එතුමා යෝගා කරනවා. අපි හිතන්නේ සුනාමි දඬුවම් කියලා. ඉතින් උඹට යෝගාකාරී ජීවිතයකුත් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? ආහාර ටික හොඳයි, සෞඛ්‍ය සේවය හොඳයි නේද? නිරෝගී සම්පන්න ජීවිතයක් හොඳයි නේද? එතුමාට ජීවිතේ අපේ 73 එයාගේ 73 බලනකොට එයා 73ට 70 හරිය 73 එයා ඉන්නේ. එයා තමයි හිමි 73 ඉන්නේ. අපි ඉන්නේ අපේ 73 කෙනා 85 විතර ඉන්න කෙනා ඔය. 85 දී වෙන්න ඕන අලකලන්ති ටික 73 දී වෙලා. ඇයි අර ටික නෑ? ඉතින් මොකක්ද ඕන? ජීවිතයක් නෝන සංවර්ධනය කියන්නේ ඒකනේ. ඒ නිසා තමුන්නාන්සේලාගේ ජීවිතය ලබා දෙනවා. අන්න ඒක තමයි ආර්ථික ප්‍රතිපත්තිය සහ අපේ ප්‍රතිපත්ති වල අරමුණ ජනතාවට ජීවිතයක් ලබා දෙනවා. අපි තමුන්නාන්ස සහතික කරන අපි හරියට එකතු වෙලා ආණ්ඩුවක් හදමු. තමුන්නාන්සේලාගේ ආයුෂ කාලයත් අපි වැඩි කරලා දෙනවා. ජීවත් වෙන කාලෙ වැඩි වෙන්න ඕන. කාන්තාව 72යි පිරිමි 75යි යෝගික කෙනෙක් තියෙනවා. හරි ප්‍රතිපත්තියක් ගියොත් අවුරුදු කීපයක් ඇතුළත ආයුෂ කාලය පාව වැඩි. ඒක තමයි ජීවිතය කියන්නේ. ඒක තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඒ නිසා අපි ජන ජීවිතය උසස් කිරීම අරමුණු කරගත් ආර්ථිකය, ක්‍රීඩාව, අධ්‍යාපනය, සෞඛ්‍ය අරමුණු කරගත් සංවර්ධන ප්‍රතිපත්තියකට මාරු කරන්න ඕනේ මෙරට. ඊළඟ ප්‍රධාන දේ ප්‍රවාහනය. වැදගත්ම ශාස්ත්‍රීය ප්‍රවාහනය. මිනිස්සුගේ ජීවිත සංකීර්ණ වෙලා තිබෙනවා. මිනිස්සු වෙනදට වඩා එහෙට මෙහෙට යනවා වැඩි. ඒක වළක්වන්න ඕනේ අපි කවුරුවත්. ඉස්සර අපි කොළඹ යනකොට අපිට මතක අපි ගම්වල කොළඹ එනකොට ඉස්සර අපි කොළඹ ගියපු කෙනෙක් එක්කගෙන යනවා කොළඹ බලන්න. යන්න දන්නේ නැති හින්දා. දැන් අපි උදේ ගිහලා හවස කොළඹින් එනවා. නිසා අද අපි ගමනාගමනය මිනිස්සුගේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තිබෙනවා. මිනිස්සු එහෙට මෙහෙට යනවා. බහණ්ඩ එහෙට මෙහෙට යනවා. නිසා ප්‍රවාහන කියන ලෝකයේ අද අතිශය වේගවත්ව ආයෝජනයන් සහ සංවර්ධන සැලසුම් හදන්න අද ප්‍රවාහනයේට. ප්‍රවාහන සංකල්පය මොකක්ද? ප්‍රවාහන ප්‍රධාන සංකල්පය තමයි මිනිස්සු මහා මග රස්තියාදු වෙනකන් අතර වෙන්න ඕන. මහා මග රස්තියාදු වෙන කාලය අඩු වෙන්න ඕන. කවුරු හරි මහා මග රස්තියාදු වෙනවනම් ඒක මිනිහට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ. පාරේ ඉන්න එකෙන් කාටවත් ඇති පළක් නැහැ. පාරේ ඉන්න මගියට වැඩකුත් නැහැ රටට වැඩකුත් නැහැ. නිසා ලෝකයේ අද වැඩිපුරම අවධානය යොමු කරන්නේ කුමකටද? පාරේ මිනිස්සු රස්තියාදු වෙන කාලය අඩු කරන්න ඕන. සංගය ගත්තොත් සංගය වල මං කියව ඉස්සෙල්ලා 2 කෝටි 40 ලක්ෂ ජීවත් වෙනවා. සංගය වල ප්‍රධානම වෙළඳ කලාපයේ තියෙන පුදොන් වල. සංගය වල ගුවන්තොටුපළ තියෙන පුදොන් වල. සංගය නගරේ ඉඳන් පුදොන් වලට කිලෝමීටර් 37ක් තියෙනවා. ඒ සංගය නගරේ ඉන්න බොහෝ අය පුදොන් වලට යනවා වැඩට. දැන් චීන රජය කල්පනා කරා මොකක්ද? චීන රජය කල්පනා කරනවා සංගය වල ඉඳන් පුදොන් වලට එන ජනතාව රස්තියාදු වෙන කඩු කරන්නේ කොහොමද? ඒගොල්ලෝ අලුත් රේල් පාර අලුත් කෝච්චයක් හඳුන්වා දුන්නා. මම ඒ කෝච්චිය ගියා. පැයට කිලෝමීටර් 437යි වේගය. පැයට කිලෝමීටර් 437 පෙට්ටිය වැටෙනවා වේගය. 434 කෝච්චියේ වේගය අරගෙන බිඳුවට බස් කරනකොට කෝච්චිය පුරුදුන් වල 434 ගත්ත බිඳුවට බැස්සුවා. විනාඩි 7යි. විනාඩි 7යි. සංගය වල ඉඳන් වැඩිම ජනතාවක් අද ගමන් කරන්නේ පුරුදුන් වලට. වැඩිම බහන්න ප්‍රමාණයක් පුරුදුන් වල ඉඳන් යන්නේ සංගය වලට. ඒකල මොකද කරන්නේ? ගමනාගමන විනාඩි 7කට සීමා කරාද සංගය වල. එයි මිනිස්සු බහන්න පාරේ රස්තියාදුනකට වැඩක් නේක. ඒක සංවර්ධනයේ මනින ප්‍රධාන නිර්ණායකයක් බවට පත් වෙන්න ඕන අද ලෝකයේ මිනිස්සු මහා මග රස්තියාදුන ප්‍රමාණය ගැන. අද අපේ රටේ ජනතාව මහා මග රස්තියාදුන මතක තබා ගන්න. ලෝකේ නිසා වැඩිම ආයෝජනයන් සහ වැඩිම පරීක්ෂණ වැඩිම නීති සම්පාදනය කරමින් තිබෙන්නේ ප්‍රවාහන ශාස්ත්‍රය දිනු කරන. අද අපේ රටේ මොකද වෙලා තිබෙන්නේ? අපේ රටේ තිබුණ ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම කඩා වැටුණා. ඉස්සර අපිට මතකයි ගමේ චිත්‍රපට ශාලාවේ 6යි තියේ ෂෝ එකක් තිබ්බා 9යි තියේ ෂෝ එකක් තිබ්බා. ඒ කියන්නේ මොකක්ද? 9යි තියේ බලලා ගෙදර යන්න තිබ්බා. දැන් ලංකාවේ කිසි සිනමා ශාලාවක 9යි තියේ ෂෝ එකක් නැහැ. 6යි තියත් නැහැ.
ඒවා තියෙන 5යි කාල. තියෙනවද? රත්නපුරේ නේද? දැන් චිත්‍රපට ශාලාවත් මේක වෙනම කතාවක්. හරිද? චිත්‍රපට ශාලාවත් වුණා ඒක වෙනම පස්සේ කතා කරමු දවසේ. නේද? මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන දේ තමයි ඉස්සර අපිට හැම ගමකටම රෑ 10ට බස් එකක් තිබ්බද බස් එක තියෙනවද? අද පහෙන් පස්සේ බස් එක නැහැ. ඒ නිසා පොදු ප්‍රවාහන පද්ධතිය මුළුමනින්ම බිඳ වැටුවා. ලෝකේ වැඩිම අවධානය යොමු කරන්න පොදු ප්‍රවාහන පද්ධතිය දියුණු කරන්න. අපි ඔය මේ මෑතකදී පක්ෂ වැඩකට ග්‍රීසිය ගියා. ග්‍රීසිය අපි ගමක හිටියේ. ඒ ගමේ ඉඳන් බස් එනවා ඇතැන්ස් නගරෙට. බස් වර්ග දෙකක් එනවා. එක බස් එකක් සල්ලි දීලා යන්නේ. අනිත් බස් එක සල්ලි නැති අයට නිකන් යන්නේ. ඉතින් බස් දෙක එක බස් එක ගිහලා වෙනසයි තියෙන. එක කහ පාට ඉරක් තියෙනවා. ඒක නිකන් යන බස් එක. ඉතින් මිනිස්සු මොකද කරන්නේ? සල්ලි තියෙන කෙනා සල්ලි බස් එක යනවා. නැති කෙනා නිකන් බස් එක යනවා. අපි එහෙම දෙමු. බස් එක ගමට ආපු එකේ රත්නපුරේට ගිහිල්ලා આવොත් හොඳයි. වැඩි. ඉතින් වාහලේ උඩයි. ඒකට මිනිස්සු සංස්කෘතික වශයෙන් දිනු වෙන්නත් ඕන. දැන් බලන්නකො ඔය දැන් අපේ කවුරු හරි කාන්තාව සාරියක් ගන්න යනකොට කඩේට කොච්චර තෝරනවද? ඇයි? Taman සල්ලි දීලා සාරියක් ගන්නකොට Taman උපරිම උත්සාහ කරනවා අඳින්න පුළුවන් සාරියක් ගන්න. ඉතින් කඩවල් ගානේ යනවා. මුදලාලි කිව්වම දැන් තෝග ඉවරයි. හෙට අලුත් තෝග එනවා කිව්වම අද ගන්න නැතුව හෙට යනවා. ඇයි? අඳින්න පුළුවන් සාරියක් ගන්න සල්ලි දීලා. බැරි වෙලාවත් ඡන්ද කාලේට දේශපාලකයෙක් ඇවිල්ලා කිව්වා සාරි දෙනවා කියලා. අඳින්න පුළුවන්ද බැරිද හොඳද ඉතින් ගන්නවා. ඔහොම සංස්කෘතියක් තියෙන්නේ ඉතින් හොඳේ. ඒ සංස්කෘතියට සමහර ඒවා බෑන සංස්කෘතිය වශයෙන් දිනු වෙන්නත් ඕන. ඒවා මොකද කරන්නේ මේ? ඒ හැම එකකින්ම පොළඹවන්නේ මිනිස්සු ගේන්න හදන පොදු ප්‍රවාහණයට. දැන් එංගලන්තේ ලන්ඩන් නගරේ ගත්තොත් මන්තිරු තුනක් තියෙනවා. එක මන්තිරුවක් මුළුමනින්ම වෙන් කරලා තියෙන බස් රථවලට. අනිත් මන්තිරු දෙක යන්නේ පුද්ගලික වාහන. ඉතින් අපි බලපුවම ලන්ඩන් නගරේ බස් රථවල යන ලේන් එක හිස්. ඒකේ බස් වේගෙන් යනවා. හැබැයි කාර් වල යන ලේන් එක හිර වෙලා. මිනිස්සුන්ට කියනවා මොකද්ද? උඹලා කාර් එකේ එන්න එපා. උඹලා වරෙන් බස් එකේ. බැරි වෙලාවත් කාර් එක බස් ලේන් එකට දැම්මොත්. පවුම් 80ක් දඩ ගන්නවා. රුපියල් 20000ක් දඩ ගන්නවා. මතද බලන්න. ඇයි? බස් ලේන් එකට කාර් එක දැම්ම කියන්නේ. ඒ කියන්නේ මොකද්ද? උඹලට අපි පොදු ප්‍රවාහනයක් හදලා දීලා දෙන ඒකේ වරේ. සතිය සමහර වෙලාවල් ටිකක් තියෙනවා. ඒ වෙලාවල් වලට ලන්ඩන් නගරයට කාර් එකක් ඇතුළු වුණොත් පුද්ගලික වාහනයක් ඇතුළු වුණොත් පවුම් 75ක් ගන්නවා. රුපියල් 18000ක් ගන්නවා ලන්ඩන් නගරයට ඒ පෞද්ගලික වාහනය ආවොත්. ඒ කියන්නේ මොකද්ද? ඕගොල්ලන්ට අපි පොදු ප්‍රවාහනයක් හදලා දීලා තියෙනවා ඒකේ වරේ. පොළඹවන්නේ මොකටද? ලෝකෙම අද ප්‍රවණතාවය පොදු ප්‍රවාහනය. ඇයි? කරුණු කීපයක් කල්පනා කරන්න. එක පරිසරය. බස් එක 50ක් යනකොට කාර් 25ක් යන්න ඕන. පරිසරය ගැන කල්පනා කරලා පොදු ප්‍රවාහනය දියුණු කරනවා. දෙක මාර්ග තදබදය. කාර් 25ක යන අය එක බස් එකක යන්න පුළුවන්. අවම කරගන්න පුළුවන්. තුන විදේශීය ඩොලර් ඇදලා යන ප්‍රමාණය. ඒ කියන්නේ මේ වාහන අපේ රට නිෂ්පාදනය කරන්නේ නැත්නම් තමයි ගොඩක් රටවල නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒගොල්ලෝ පිට රටින් වාහන ගේන්න ඩොලර් ඇදලා යන එක වළක්ව ගන්නවා. හතර පුද්ගලික වාහනයක් ගැනීම තමන්ගේ එයාගේ ජීවන තත්ත්වයට බලපෑම් ඇති කරලා තියෙන ජීවිතයට බලපෑම් ඇති කරලා තියෙන ඊට පස්සේ මම කියනවා. එන්නේ තමන්ගේ ඒ කියන්නේ තමන්ට තියෙන ආදායමෙන් තමන් පුද්ගලික වාහනයක් කරන්නේ. ඉතින් අනිත් වෙන ප්‍රශ්න ඇති කරලා තිබෙනවා. ඒ නිසා ප්‍රවාහනය අද ලෝකයේ පොදු ප්‍රවාහනය තමයි ලෝකයේ අවධානය. අද අපේ රටේ පොදු ප්‍රවාහනය බිඳ වටලා තිබෙනවා. අද රටේ ජනතාවගේ වුවමනාවක් නැහැ පොදු ප්‍රවාහන තමන්ගේ අයිතියක් ලෙස. කවුරුවත් හිතන්නේ පොදු ප්‍රවාහන තමන්ගේ අයිතියක් කියලා. ආණ්ඩුව ප්‍රවාහන සේවයක් හදන්න ඕන එක අපේ අයිතියක්. ඒක ආණ්ඩුවක වගකීමක් ලෙසවත් සමාජයේ මතයක් නැහැ. අද අපි මොකද වෙලා තියෙන්නේ බස් එකේ? අද අපි ඉන්දියාවේ ටාටා බස් එකේ හරි අශෝක් ලේලන් බස් එකේ හරි ඇඹිලි පිටියෙන් නැගලා කොළඹ ගිහිල්ලා ආවොත් හවස එනකොට කොන්දරි දෙනවා. ඇයි? එන ගමන් එක්කවර නේද? එක්ක බාර් එකට ගොඩ වෙලා බෙහෙත් කුප්පියක් අරන් එන්න ඕන. එක්ක පත්පාඩම් පැකට් එකක් අරන් එන්න. ඇයි? කොළඹ ගියා කොන්දේ අමාරු. ඇයි? ඕනෑම සාමාන්‍යයෙන් දන්නවා අපේ බස් එකකට නගින්න ඕන පඩි 3ක්. සාමාන්‍ය විද්‍යාව කරපු දරුවෝ දන්නවා හැම වාහනයකටම තියෙනවා ගුරුත්ව කේන්ද්‍රය කියලා එකක්. ඒ ගුරුත්ව කේන්ද්‍රය උඩට යන ප්‍රමාණයට ගැස් වෙනවා වැඩි. ගුරුත්ව කේන්ද්‍රය පහත් වෙන ප්‍රමාණයට ගැස් වෙනවා අඩුයි. කාර් එක ගැස් වෙනවා අඩුයි ගුරුත්ව කේන්ද්‍රය පහත තියෙනවා. ලොරිය ගැස් වෙනවා වැඩි ගුරුත්ව කේන්ද්‍රය උස තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය උඩ නම් තියෙන්නේ ගැස් වෙනවා වැඩි. ගුරුත්ව කේන්ද්‍රය පහත නම් තියෙන්නේ ගැස් වෙනවා අඩුයි. හැබැයි අපේ බස් එකට පඩි 3ක් නගින්න ඕනේ. අපේ බස් එක ගැස් වෙනවා වැඩි. ඇයි? අපේ බස් එකේ උසයි ලොරිය උසයි එක සමානයි.
අපේ බස් එකේ උසයි ලොරිය උසයි එක සමානයි. හොඳට බලන්න. ටාටා ලොරිය ටාටා බස් එකයි. අශෝක් ලේලන් ලොරිය අශෝක් ලේලන් බස් එකයි එක උස. ඇයි? ටාටා කම්පැනි ඉන්දියාවේ ගහන්නේ ලොරි චැසි. චැසිය ලොරිය. මෙහෙන් කිව්වම ලොරි 50ක එවපන් කිව්වම ලොරි බොඩිය ගහනවා. බස් 50ක එවපන් කිව්වම බස් බොඩිය ගහනවා. ඔය ටාටා බස් එක අශෝක් ලේලන් බස් එක කියලා කියන්නේ ලොරි චැසියේ බස් බොඩිය. තමුන්නාන්සලා නේද මේ රටේ පාලකයෝ ලැජ්ජා වෙන්න ඕන අවුරුදු 70ක් ගිලත් අපේ රටේ ජනතාව ගමන් කරන්නේ ලොරි චැසියේ බස් බොඩිය. ඉතින් ඇති නේද ඉතින් මේ හරක් පටවන බඩු පටවන එකේ මිනිස්සු පටවන. ඉතින් ගත්තාම නේ ඇඹිලි පිටියෙන් පටන් ගත්තාම අර දම් රැජිනේ එහෙම නේද? තිබ නේද? පටන් ගත්තාම වංගු වලින් කරකවලා ගත්තාම සීට් එකේ එහා පැත්තේ නේ ආයේ මේ පැත්තේ. ඉතින් මොකද්ද? මේ ප්‍රවාහන කියන්නේ වද කඳුරක්ද? ප්‍රවාහන කියන්නේ සුව පහසුව. කාර්යක්ෂමතාවය. ඒ නිසා හොඳ ප්‍රවාහන පද්ධතියක් අපි හදන්න. අද මේ ප්‍රවාහන නිසා මොකද වෙලා තියෙන්නේ? පොදු ප්‍රවාහන පිළිබඳ ජනතාවගේ තියෙන අවධානය, ජනතාවගේ තියෙන අයිතියක් ලෙස පිළිගැනීම අත්හැරලා තියෙනවා. ඒ නිසා දැන් තමන් ප්‍රවාහන ප්‍රශ්නට විසඳුම හොයාගන්න එනවා. ඒ නිසා අපේ ගම්වල තියෙන විශාලතම එක තමයි ගම්වල අක්කලා ප්‍රවාහන ප්‍රශ්නට උත්තරයක් හොයාගන්න ස්කූටිය ගන්නවද? ස්කූටිය. ගෙවල ඉරුණු ලක්ෂ 4යි. මැදවච්ච ගාමන්ට් ෆැක්ටරිය මම ගිහිල්ලා බැලුවා. මැදවච්ච ගාමන්ට් ෆැක්ටරිය වැඩ කරන ගාමන්ට් එකේ තරුණයන්ගේ 80ක් ස්කූටිය අරන් තියෙනවා. ස්කූටියේ ලීසන් එක ගෙවලා ඉවර වෙන්න අවුරුදු 4ක් යනවා. තමන්ගේ අවුරුදු 4ෙම පඩියෙන් 60ක් යන්නේ බයිසිකලයකට. තමන්ගේ ආදායමෙන් 60ක් තමන්ගේ ප්‍රවාහන වීදිය වෙන වැය කරන්න ඕන. ඒක බරක්. මම කියන්නේ කවුරු හරි කාර් එකක් ගත්තට කමක් නැහැ. තමන්ට ධනෙ තියෙනවා. අතිරික්ත ධනයක් තියෙනවා. ඒකෙන් කාර් එකක් ගන්නවා. තමන්ට අනෙක් අවශ්‍යතාවයන් සඳහා ආදායමක් තියෙනවා. අමතර ආදායමක් තියෙනවා. ඒකෙන් ස්කූටියක් ගන්නවා. හැබැයි මොකද වෙලා තියෙන්නේ? තියෙන ආදායමෙන් මේක ගන්න තත්ත්වයටපත් වෙනවා. තියෙන එකම ආදායමෙන් මේක ගන්නවා. ඒ නිසා ජනතාවගේ මේ පොදු ප්‍රවාහන කඩා වැටීම නිසා තමන්ගේ ජන ජීවිතේ කරලා තියෙන බලපෑම අති මහත් විශාලයි. මම ලීසින් කම්පැනිත් එක්ක කතා කරා. ලීසින් දීලා ගත්තු වාහනයක අන්තිම ගත්තු මුල් අයිතිකරුවා ලීසින් එක ගෙවලා ඉවර නැතේ 80%ක්වත් මුල් අයිතිකරුවා නෙවෙයි. ලීසින් දීලා කාර් එක ගත්තා. ලීසින් එකත් එක්ක කාර් එක වික්කා. අද පත්තරවල බැලුවොත් වැඩිම වාහන විකුණන්න තියෙන මොකද්ද? ලීසින් එක සමග කාර් එක. ලීසින් එක සමග ත්‍රිවිල් එක. ඇයි? තමන්ට ප්‍රවාහන ප්‍රශ්න බරක් ආවා. තමන් තියෙන සල්ලි ටික වියදම් කරලා කාර් එකක් ගත්තා. හැබැයි තමන්ගේ ජීවිතේ පවත්වාගෙන යන්න බෑ කාර් එකේ වියදම දරන්න. ලීසින් එකත් එක්ක කාර් එක විකුණනවා. සමහර ගෙවල් වල රණ්ඩු. නේද? බිරිඳ ස්වාමියා ගහගන්න. මම කිව්වා ඔහෙට ඕක ගන්න එපා කියලා. සමහර අය කියන ඔහෙගේ වදේට තමයි මේක ගත්තේ කියලා. ඉතින් දෙන්න රණ්ඩු. ජන ජීවිතේ විශාල බලපෑමක් කළා තියෙන පොදු ප්‍රවාහන පද්ධතිය කඩා වැටීම. ඒ නිසා පොදු ප්‍රවාහන දියුණු කරන ප්‍රතිපත්තියකට අපි යා යුතු තිබෙනවා. ඒක තමයි ලෝකේ ප්‍රවණතාවය. ඒක තමයි මිනිස්සුගේ අවශ්‍යතාවය. ඒ සඳහා උප්‍රතිපත්තියක් අපි සකස් කරනවා. සමේ රට කොට නැගීමට සමත් වෙන ප්‍රතිපත්තියක් අපිට ඕන. ඒ විතරක් නෙමෙයි සමාජය තෙතමනයක් නෙමෙයි සමාජය. මේ සමාජයේ වියලි සමාජය. දරකෝටුවක් වගේ සමාජයක් මේක. කිසි තෙතමනයක් නැහැ. හිනාවක් නැහැ මිනිස්සුගේ මූණේ. හැම වෙලාවෙම මොකක් හරි හිතේ දරාගෙන කාත් එක්ක හරි අරගන්න බලාගෙන ඉන්නේ. බැරි වෙලාවත් පාරේ යනකොට ත්‍රිවිල් එකක් නේද? පාරේ යනකොට ත්‍රිවිල් එක දැම්මොත් ගෙදර යනකම් ත්‍රිවිල් කාරයට බයිනවා. කවුරු හරි බනින්න අල්ලගන්න ඉන්නේ. කවුරු හරි බස් එකට නැගලා බස් බැරි වෙලාව කකුල පෑගුණොත් බස් එකෙන් බහිනකම් බහිනවා. දැන් මොකද මේ ඇරගන් පොඩි නිකන් අර සිනාමුසු අධ්‍යාත්මයක් තෙතමනයක් ඇති සමාජයක් හැදිලා තියෙනවා. තෙතමනයක් නේ අපේ සමාජය. අපේ සමාජයේ තෙතමනේ හිතුණු වියලි සමාජයක්. මූණ වල පාරවල් වල යන්න මිනිස්සු දිහා බලාගෙන යන්න. කවුද hina වෙවි යන්නේ? කවුද මේනේ මූණේ පිරිපුන් hinaවක් තියෙන කෙනෙක් අපි පාරක දකින්නවද? තෙතමනයක් නැති සමාජයක් වියලි සමාජයක් හැදිලා තියෙනවා. දැන් අපේ හාමුදුරන් වහන්සේ අපිට කිව්ව මතකයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා නේ රන් ගෙලබැඳි කතා නේද යන්න පුළුවන්කම තිබ්බා කිව්වා. එයාට යන්න පුළුවන්කම තියෙන මොකක් නිසාද? සමාජ ආරක්ෂාවක් තිබුණා. සමාජයේ තෙතමනේ තිබුණා. එයාට ගරුත්වය තිබුණා. එයාට ආරක්ෂාව තිබුණා. එයාගේ අධ්‍යාත්ම බැඳීමක් තිබුණා. මේ සියල්ල විසින් තමයි ආරක්ෂාව හැදුනේ. හැබැයි ඒ ආරක්ෂාව හැදෙන සමාජයේ තෙතමනයක් වුණා. ආණ්ඩුවේ වාර්තාවල කියනවා 2016 වසරේ අපේ රටේ අවුරුදු 16ට වඩා අඩු දැරිවියන් 1200ක් කවර හෝ ලිංගික අඩත්යටම ලක් වෙලා තිබෙනවා. දැරිවියන් 1200ක් අවුරුදු 16ට වඩා අඩු අවුරුදුකට 1200ක් කවර හෝ වර්ගයේ ලිංගික අඩත්යටම ලක් වෙලා තිබෙනවා. එයි සමාජයේ තෙතමනේ නේ. දරුවට තියෙන සෙනෙහය, දරුවත් එක්ක තියෙන බැඳීම, ඒ මානව බැඳීමේ කිසිවක් නැති වියලි දරකෝටුවක් වගේ තෙතමනයක් නැති සමාජයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ සමාජයෙන් පුළුවන්ද
තමුනාසලා මොනතරම් තමුනාසලාගේ දරිවි ආරක්ෂා කරත් තමුනාසලා මේ සමාජයට තමන්ගේ දරුවෝ ඇතුල් කරන්න ඕන. මේ සමාජයේ රැකවරණයක් නැත්නම් තමුනාසලාගේ දරුවට රැකවරණ කොහෙන්ද දෙන්නේ? පොලිසියෙන්. එහෙනම් හැම ගෑනු ළමෙක්ම ඉන්න ගෙදරට පොලිසිය දාගන්නවා. ඊට පස්සේ පොලිසියෙන් රකින්න වෙනවා ඊළඟ. නේ පොලිස් පොත්තුමා දැක්කනේ කියන්නේ නැහැ අද වැඩි. හරි. කල්පනා කරලා බලන්න. ඉතින් මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේ කොහෙන්ද සමාජයෙන් තමයි පුරවැසියන්ට රැකවරණයක් ඕන. ගිය අවුරුද්දේ රුපියල් 25000ට වඩා වැඩි මංකොල්ල කෑම 4800ක් සිද්ධ වෙලා තියෙනවා. 25000ට වඩා වැඩි මංකොල්ල කෑම 4800ක්. වාහන අනතුරු 30000ක්. දවසකට හැප්පිලා මරනවා 8 දෙනෙක්. දරුවන් දූෂණය වෙලා තියෙන 1200ක්. මොකද කියන්නේ මේ සමාජය? ඉතින් තෙතමනයක් නැති වියලි සමාජයක් ගොඩනැගිලා තිබෙනවා. එතන මේ සමාජයේ යහපත් සමාජයක්, අධ්‍යාත්ම සමාජයක්, මානව බැඳීම් සහිත සමාජයක් බවට පත් කරන්න ඕන. ඒ සමාජයක් බවට පත් කරනකොට තමයි සාහිත්‍යයට, කලාවට කාර්යයක් තිබෙනවා. නාට්‍යයට, චිත්‍රපටයට කාර්යයක් තිබෙනවා. අද කවුද කවි පොතක් කියවන්නේ? කවුද පොතක් රස විඳින්නේ? කවුද චිත්‍රපටයක් බලන්නේ? කවුද චිත්‍රපටයක් රස විඳින්නේ? රසඥතාවයේ නැති ගොරහැටි මිනිස් සමාජයක් හදලා තිබෙනවා. ඒ මිනිස් සමාජයෙන් දරුවන්ට රැකවරණයක් හම්බෙන්නේ නැහැ මතක තබා ගන්න. සමාජයේ සුවපත් වුණොත් විතර සමාජයට රැකවරණයක් තියෙනවා. ඉතින් මේ සමාජයේ මොකද තියෙන රැකවරණය? කවියක් කියවන්නේ නැත්නම්, ගීතයක් රස විඳින්නේ නැත්නම්, චිත්‍රපටයක් බලන්නේ නැත්නම්, නාට්‍යයක් බලන්නේ නැත්නම්, ඒක රස විඳින්නේ නැත්නම්, රසඥතාවයක් නැත්නම්, මානසික හැඟීම් නැත්නම්, මානව බැඳීම් නැත්නම් මොන සමාජයක්ද මේක? තමුන්වහන්සේලා විශ්වාස කරනවද මේ සමාජය මේ රටේ පුරවැසියන්ට ආරක්ෂාව දෙයි කියලා? මේ සමාජය අපේ රටේ දරුවන්ට ආරක්ෂාව දෙයි කියලා? වසංගත වලින් පිරීලා මේ ළඟදී කොළඹ ඉස්කෝලේකට අපේ සහෝදරියගේ පුතෙක් යනවා. හතරේ පන්ති යන පුතා මම ඒ දරුවගේ නම කියන්නේ අනිත් දරුවා කල්ප කියලා නිකන් අපි උපකල්පනය කරමු. එක ළමයෙක් කියනවා ටීචර් කල්පගේ බෑග් එකේ කුඩු තියෙනවා. බලනකොට කුඩු. අවුරුදු 4 දරුවගේ බෑග් එකේ කුඩු මතක තබා ගන්න. තාත්තා කුඩු වලට අහුවෙලා ඉරේ ගිහිල්ලා අම්මා කුඩු බිස්නස් එක පටන් අරගෙන ළමයා ඉස්කෝලේ වෙනකොට ළමයා අතේ වෙන කුඩු විකුණන්න. මේ ළඟදී අපේ යාළුවෙක් හෝටලයක් විවෘත කරම ගියා මේ අපේ රත්නපුරේ කෙළවරේ අපි කුරුවිටනේ අපි එදා කරේ. එතන ඒ විවෘත කර දවසේ ඉතාමත් අර කසුන් කල්ලාහර වැනි තරුණ සංගීතඥයන් ගෙනලා සංගීත ප්‍රසංගයක් තියලා තියෙනවා. තරුණ 1300ක් විතර ආවා කිව්වා. එයාට සතුටු වුණා කිව්වා කුරුවිට පළාතේ මේ තරම් නාබර තරුණ රසක් ඉන්න එක ගැන එයා සතුටු වුණා කිව්වා. මේ තරම් විශාල ප්‍රමාණයක් කොයිද හැංගිලා හිටියේ කියලා එයාට පුදුම වුණා කිව්වා. හැබැයි 1300න් 1000ක්වත් ටැබ්ලට් එකක් ගාලා හිටියේ කිව්වා. උත්සවය අවසන් වෙනකොට එයාගේ සේවකයන්ට දුන්නේ නැහැ කිව්වා එකතු කරන්න. එයාම ගිහිල්ලා එකතු කරලා ඒ වගේලා කොමන්ට් එකට දාලා විනාශ කරා කිව්වා. ඉතුරු වෙලා තිබ්බේ. මොකද වෙලා තියෙන්නේ? කුඩු වසංගත පැතිරලා තියෙනවා. මත්ද්‍රව්‍ය පැතිරලා තිබෙනවා. අපරාධ ගහන වෙලා තිබෙනවා. ඉතින් මේ සමාජය කොහොමද සුවපත් කරන්නේ? මේක පොලිසියට පුළුවන්. මේක නීතියට පුළුවන්. නෑ සමාජය යහපත් කරන්න ඕන. සමාජය යහපත් කරන කිරීම සඳහා වූ සංස්කෘතිම විප්ලවය, සංස්කෘතික පරිවර්තනයක් වුණා. මේ මිනිසත් භාවයෙන් පිරිපුන් මිනිසෙක් බවට පරිවර්තනය කරන්න ඕන. ඒ සඳහා පොතට, චිත්‍රපටයට, කතාවට, නාට්‍යයට මේකට විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි අද ඒ අපිට ඒව නෑ අද. ගීතයක් රස විඳින්න නැති, ගීතයක් අහන්න නැති, කවියක් කියවන්න නැති, පොතක් කියවන්න කවුද? ඉන්නවද කවුරුවත් මෑතකදී අලුත් නව කතාවක් කියවපු. ඒක රස විඳපු කවුරුවත් ඉන්නවද? ගීතයක් අහපු ගීතයක් රස විඳපු කවුරුවත් ඉන්නවද? මුකුත් නෑ. හත වෙනකොට අර නාට්‍ය මාලාවක් ඉතින් ගිහිල්ලා බලනවා. මේ ආදරේ. නෑ මේ ආදරේ බලනවා ළමයා කිරිබොන ළමයා උකුලෙන් වැටෙනවා. ආදරේ බලන ටීවී එකේ. මේ ආදරේ මොකක්ද ආදරේ? මොකද වෙලා තියෙන්නේ? නිසා මේ සමාජය සුවපත් කරන්න ඕන. ඒකයි සංවර්ධනය කියලා කියන්නේ. මුළු අධ්‍යාත්මය කඩාවැටිච්ච අස්ථාවර බවට පත් වෙනු වියලි ගොරහැඬි සමාජයක් සංවර්ධනය. එනිසා මේ වෙනින් වූ හොඳම සංස්කෘතික කලා ක්ෂේත්‍රයේ අලුත් වැඩපිළිවෙලක් අපිට ඕන වෙලා තිබෙනවා. ගම් ඇතුළේ ඉස්සර අපිට මතකයි හැම ගමකම චිත්‍රපට ශාලා තිබුණා. තඹුත්තේගම ඊගල් සිනමා ශාලාව. අද තඹුත්තේගම ඊගල් සිනමා ශාලාවේ වීගපඩ ආවා. අනුරාධපුරේ කැලෑ විජේන්ද්‍ර අද ටියුෂන් පන්තිය. මාතර බ්‍රෝඩ්වේ සිනමා ශාලාව පුඩ් සිටි එක දාලා. හරිද? හැමතැනම මෙහෙමයි. එක වැහුවා, එක ගබඩා දැම්මා. ඉතින් මේ හැම ගමක චිත්‍රපට ශාලාවක් මිනිස්සුගේ චිත්‍රපටයක් බැලුවා. ඒ චිත්‍රපටේ ගුණද නැද්ද වෙනම එකක්. මිනිස්සු තිබුණා නිදහසක්. මිනිස්සු තිබුණා පොඩි බැඳීමක්. අද ඒ කිසිවක් නැහැ. කවුද චිත්‍රපටය බැලුවේ ළඟකදී? කොයි ශාලාවටද ගිහිල්ලාද බැලුවේ? කවුද වේදිකා නාට්‍ය බැලුවේ ළඟකදී? ඉතින් සමාජයක් මෙහෙම දෙනක අරුම පුදුම දෙයක් නෙමෙයි මතක තබා ගන්න. සාහිත්‍ය කලාවෙන් විතං වූ සමාජයක් ගොරහැඩි සමාජයක් බවට පත් වෙනක වළක්වන්න බෑ. ඒ නිසා සාහිත්‍ය කලාව ක්ෂේත්‍ර නව පුනර්ජීවනයක් වුණා අපිට. ඒ වෙනුවෙන් ප්‍රතිපත්තියක් අපි සම්පාදනය කරලා තිබෙනවා. එහෙනම් අපි මේ රට ගොඩනගන්න, මේ ජනතාවගේ ජන ජීවිතය උසස් කරන්න,
සමාජ ජීවිත උසස් කරන්න ශක්තිමත් සමාජයක් ගොඩනැගීම සඳහා වූ නව සංවර්ධන මාවතකට අපේ රට පරිවර්තනය කරන්න ඕන. ඒ සඳහා අවංක වුවමනාවක්. ඒ සඳහා අවංක වුවමනාවක් අපට තිබෙනවා. මේ කිසිවෙකුට අපි හරිනි මහත්මිය කිව්වේ ඇත්ත. ඒගොල්ලන්ට මේ සමාජ ක්‍රමය ඇතුළේ යම් සුරක්ෂිත ජීවිතයක් හිමි අය. හොඳ රැකියාවක් තිබෙනවා. හොඳ ආදායම් මාර්ගයක් තිබෙනවා. අපේ ක්ලිෆර්ඩ් මහත්මයාට හොඳ ආදායමක් තිබෙනවා. අපේ නිහාල් අබේසිංහ මේ අපේ ජයසූරිය සහෝදරයාට මේ හැම කෙනාටම මේ සමාජ ක්‍රමය ඇතුළේ යම් වෘත්තියක් තිබෙනවා. යම් සමාජ මට්ටමක් තිබෙනවා. ඕන මේක ඇතුළේ කිඳා බහලා ඉන්න පුළුවන්. හැබැයි අපි හැමදෙනාම දැකලා තිබෙනවා මේ සමාජයට වෙමින් තිබෙන විනාශය. අපි ඇස් දෙකෙන් දැකලා තියෙනවා අපේ අම්මලා තාත්තලාගේ ජීවිත ගම්මල ගත වෙච්ච විදිය. තමන්ගේ දරුවට මහත් බලාපොරොත්තු තියාගෙන උගන්වපු දරුවා ඉගෙන ගන්න බැරුව කුඩුකාරයෙක් වෙලා රස්තියාදු වෙන විදිය. ඒ අම්මලාගෙන් ඇස් වලින් කඳුළු වෙමින් අපිට කියපු විදිය අපේ ඇස් කන් වලින් අපි අහලා තියෙනවා. ඉස්පිරිතාලෙන් දීපුවම බෙහෙත් තුණ්ඩුව ෆාමසියෙන් ගන්න කියලා. දින 10කට බෙහෙත් ලියනවා. ෆාමසියට ගිහලා දින 2ක බෙහෙත් ලියනවා 10ක බෙහෙත් ගන්න දෙති අම්මලා අපි ඇස් දෙකෙන් දැකලා තිබෙනවා. තමන්ගේ නෙලා ගන්න අස්වැන්න විකුණ ගන්න බැරුව දඹුල්ල මාකට්ටුවට ගෙනල්ලා මහා වැස්සේ තෙමිලා අවුවට වේලිලා අලි රැකලා මහා ආරක්ෂාකාරව නෙලාගත්තු භෝගේ විකුණ ගන්න බැරුව මාතල දඹුල්ලේ පේමන්ට් එකේ වාඩි වෙලා Taman නෙලපු අස්වැන්න ලොරි වල පටවගෙන ඉවිලා හුල්ල ඉන්න ගොවි ජනතාවගේ ජීවිතය අපි දැකලා තිබෙනවා. මේ ජනතාවට ජීවිතයක් ඕනේ නැද්ද ඔයගොල්ලෝ කියන්නේ? මේට වඩා සුරක්ෂිත ජීවිතයක් අවශ්‍ය නැද්ද මේ මිනිස්සුන්ට? ඒ ජීවිතය දැකලා ඒක වෙනස් කිරීම සඳහා දේශපාලන තෝරාගත්ත මිනිස්සු අපි. ඒ නිසා ඒ සඳහා වූ දේශපාලනයක් ඕන. ඒ නිසා අපිට දේශපාලන පරිවර්තනයක් කරන මොන පරිවර්තනයක්ද? අද අපේ රටේ දේශපාලන කියන්නේ මහා ව්‍යාපාරයක්. දේශපාලන කියන්නේ ලාභම ව්‍යාපාරය. අතිශය ලාභයි දේශපාලනය. කෝටි ප්‍රකෝටි ගණන් එක්රැස් කරගන්න මේ දේශපාලනය. මේ දේශපාලන ව්‍යාපාරය. මේ ව්‍යාපාරයක් බවට පත්වලා තියෙන දේශපාලන මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕනකම තිබෙනවා. මේ අපි කිසිවෙක් මේ වේදිකාවට නැගලා තිබෙන්නේ මේ බර කරට අරගෙන තිබෙන්නේ දේශපාලන අපේ ජීවන වෘත්තිය නෙවෙයි. දේශපාලන අපේ ජීවිකාව නෙවෙයි. දේශපාලන අපේ වගකීම. අපි තෝරාගෙන තියෙන දේශපාලන අපේ වගකීම. අනෙක් හැම කෙනාටම දේශපාලන තමන්ගේ ජීවන වෘත්තිය. ඒ නිසා මේ වෘත්තිය ඊළඟ කෙනාට බාර දෙන්නේ. ජෝන් සෙනවිරත්න යනකොට නේද? දැන් අර අපිට ගමේ කඩයක් තියෙනවනම් කඩේ ලොකු කරලා හදනවා නේද? පුතාට බාර දෙන්න. තාත්තා මරනම කඩේ පුතාට. අපිට කුඹුරක් තියෙනවනම් නේද? තාත්තා ගොවියා නම් ගොවියා මරනම කුඹුර පුතාට. මේගොල්ලන්ගෙත් එහෙමයි. ජෝන් සෙනවිරත්න ඉන්නවා. ජෝන් සෙනවිරත්න ගියාට පස්සේ ජොබ් එක බෑනට. නේද? බෑනට. පවිත්‍රා ඉන්නවා. පවිත්‍රා පෙන්ෂන් ගියොත් ජොබ් එක මහත්තයාට. නේද? ඒ කියන්නේ මොකද මේ? ඒගොල්ලන්ගේ ජීවන වෘත්තිය අපි වගේම අපි කඩේ බාර දෙනවා වගේ, අපේ කුඹුර බාර දෙනවා වගේ ඒගොල්ලෝ ඒක බාර දෙනවා. මහින්ද මහත්තයා කල්පනා කරනවා එයා දැන් ජනාධිපතිවල හිටියා. ඒක එයාගේ ජොබ් එක. ඒ ජොබ් එක ඊළඟ බාර දෙන්න ඕන කාටද? ඒගොල්ලන්ගේ වෘත්තිය, ඒගොල්ලන්ගේ ව්‍යාපාරය. දැන් ඒ ව්‍යාපාරය ඊළඟ බාර දෙන්න ඕන නාමල්ට. හරි ඉතින් මේ ව්‍යාපාරන. ව්‍යාපාර තාත්තගෙන් පුතාට එනවා. හැබැයි දේශපාලන කියන්නේ එහෙම එකක් නෙවෙයි. මේ දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ දේශපාලන ව්‍යාපාරයක සිට මහජන සේවයක් බවට පරිවර්තනය කරන්න ඕන. අපි හැමදෙනාම මහජන සේවයක් කරන දේශපාලන තෝරාගත්තු මිනිස්සු. ඒ නිසා තමයි මේ රට හදනවා වගේ ජනතාවාදී පාලනය. මේ ගොඩනැගෙන ජනතාවාදී පාලනයක් නෙවෙයි. මේ ගොඩනැගිච්ච හැම පාලනයක්ම තමන් වෙනුවෙන් තමන්ගේ උවමනාව වෙනුවෙන් ගොඩනගන ලද පාලනයක්. මේ රටට අවශ්‍ය වෙනවා ජනතාව වෙනුවෙන් ගොඩනගන ලද පාලනයක්. ඒ පාලනය අපි හදමු එකතු වෙලා. ජනතාව වෙනුවෙන් හදන පාලනයක් අපි හදන්න ඕන. 2 3 රට හදන්න ඕන, රට රකින්න ඕන. මොකද රට රකින්නවා කියන්නේ? රට රකින්නවා කියන්නේ මොකද්ද? උතුරෙන් දකුණ බේරගැනීමේ සටනක් අපිට තියෙන්නේ. දෙමළගෙන් සිංහල බේරගන්න සටනක් අපිට තිබෙන්නේ. මුස්ලිම් මිනිහගෙන් සිංහල මිනිහා බේරගන්න සටනක් තියෙන්නේ. නෑ, ඒක වැරදි. අපිට දෙන උතුරෙන් දකුණ බේරගන්න සටනක් කරේ. දෙමළගෙන් සිංහලෙන් බේරගන්න සටනක් නෙවෙයි. සිංහල දෙමළ මුස්ලිම් අපි කාටත් මුණ දී ප්‍රශ්නයක් තිබෙනවා. අපේ මහා අන්නගේ සම්පත් බහුජාතික කම්පැනි වලට විකුණනවා. උතුරේ ඉන්න දෙමළ නෙවෙයි හම්මන්තර වරාය ගත්තී. බේරුවල ඉන්න මුස්ලිම් මිනිහා නෙවෙයි. ත්‍රිකුණමල තෙල් ටැංකි සංකීර්ණ විකුණන එක විකුණන ඉන්දියාවට. මත්තල ගුවන්තොටුපළ විකුණන ඉන්දියාවට. මහා වටිනා ජාතික සම්පත් විකුණන බහුජාතික සමාගම් වලට. කල්පිටියතර දූපත් 14 බත්තලන් ගුඩු ඇතුළු. දූපත් 14න් දූපත් දෙකක් වික්කා ඩෙන්මාර්කයට සහ ඉන්දියාවට. දූපත් වික්කා. බැසිල් රාජපක්ෂ. මේ ළඟදී මම සංචාරක මණ්ඩලයෙන් ඇහුවා ඊටු දූපත් 12ට 14 විකුණන්න තියෙන්නේ. ඊටු 12 නෑ ඊටු 12ත් විකුණන පාරෙම තමයි. ඒකත් විකුණන. දූපත් වික්කා. රටේ මහා ඉඩම් වික්කා. සෝමාවති චෛත්‍යක වක්කර 5000 ඇමරිකන් ඩෝල් සමාගමට වික්කා. ඇමරිකන් ඩෝල් සමාගම කියලා කියන්නේ ලෝකේ පරිසර විනාශය නිසා ලෝකේ පළවැහැරපු සමාගමක්. පාකිස්තානයේ පළවැහැරිය ඩෝල් සමාගම. මේ ඇඹිලි පිටියේ යහපැත්තේ පැල්වත සීනගම සමාගම ආසන්නේ.
අක්කර 1500ක් දුන්නා ඩෝල් සමාගමට කෙසල වගා කරන්න. ගිරාඳුරු කෝට්ටෙන් ඉඩම් දුන්නා. සෝමවති චෛත්‍යක අක්කර 5000ක් දුන්නා. රටේ ජනතාවගේ ඉඩම් දුන්නේ දෙමළ මිනිහට සිංහල මිනිහට මුස්ලිම් මිනිහට නෙවෙයි. බහුජාතික සමාගමට ඉඩම් වික්ක, කොම්පැනි වික්ක, ජාතික සම්පත් වික්ක. එනිසා අපිට නිදහස පිළිබඳ අරගලයක් තියෙනවා. රට රකින්න අරගලයක් තියෙන කොතනින්ද? උතුරට ඇරිව දකුණෝ දෙමළට ඇරිව සිංහල පිළිබඳ සටනක් නෙවෙයි අපිට තිබෙන්නේ. අපිට තියෙන මේ වැරදි ආර්ථික උපාය මාර්ග රට මුදවා ගන්න ඕන. රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල අතර ගැටුමක් ආවා. රනිල් වික්‍රමසිංහයි මෛත්‍රීපාල අතර ගැටුම ආපුවම රනිල් වික්‍රමසිංහ කියන කාටද? ඇමරිකන් තානාපතිට. ඇමරිකන් තානාපතිට ගිහලා කියන මොකද්ද? අපි දෙන්න අතර ප්‍රශ්නයක් තියෙනවා විසඳලා දෙන්න කියලා. ඇමරිකන් තානාපති තමයි ගිහලා හම්බෙන්න මහින්ද මෛත්‍රීපාල. එවිල කියන ඕගොල්ලෝ රණ්ඩු වෙන එක ටිකක් හොඳ නැහැ රණ්ඩු නොවී ඉන්න. විසඳන්න කවුද? ඇමරිකන් තානාපති. මහින්ද මහත්තයා කියලා ඊළඟ ආණ්ඩුව හදන්න විවරණ ගන්න කාගෙන්ද? ජනතාවගෙන්ද? නෑ ඊළඟ ආණ්ඩුව හදන්න විවරණ ගන්න ඉන්දියාවේ. දැන් මොකද කියන්නේ? ඉන්දියාවත් අපිට දෙන්න. එවනේ. ඉතින් විවරණ අරගෙන කොහෙන්ද මතක තබා ගන්න? ඉන්දියාවට ගිහිල්ලා. ඒ නිසා අපේ රටේ දේශපාලනය, අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විදේශීය රටවල් විසින් මෙහෙවන්නේ අද. තානාපති කාර්යාලය විසින් අපේ රටේ දේශපාලනය මෙහෙවන්නේ. අපේ රටේ පක්ෂ මෙහෙවන තානාපති කාර්යාලය විසින්. අපේ රටේ බොහෝ ආණ්ඩු මෙහෙවන තානාපති කාර්යාලය විසින්. ඇමතිවරු මෙහෙවන තානාපති කාර්යාලය විසින්. බෙදාගෙන ඉන්න ඇමතිවරු තානාපති කාර්යාලය මතක තබා ගන්න. ඒ නිසා අපේ රට දේශපාලනික වශයෙන් නිදහස් නැහැ, ආර්ථික වශයෙන් නිදහස් නැහැ. අපිට නිදහස පිළිබඳ අරගලයක් තිබෙනවා. රට රකින්න අරගලයක් තිබෙනවා. අන කවරක්වත් නෙවෙයි දේශපාලන සහ ආර්ථික නිදහස පිළිබඳ අරගලයක්. මේ තුන් කට්ටුව තමයි මේ තුන මාර්ග තුන තමයි අපිට තිබෙන්නේ. රට හදන්න, රට රකින්න, ඒ වෙනුවෙන් ජනතාවාදී පාලනයක් අපි ගොඩනගමු. ඒ සඳහා අපි උද පියවරක් තබලා තිබෙනවා. මේ විද්වත් සංවිධානයේ විශාල කාර්යභාරයක් තිබෙනවා. අපි විශ්වාස කරන ලංකාවේ ප්‍රබලතම ජනතා මධ්‍යස්ථානය ජනවාරි මාසයේදී අප මැදිහත් වී ගොඩනගන බවට ඔබට සහතිකයක් දෙනවා. මේ වැඩපිළිවෙල අපි ජනවාරි මාසයේදී දක්වනවා. මේ බලවේගය අපි ජනවාරි මාසයේ මේ මධ්‍යස්ථාන අපි ජනවාරි මාසයේ හදනවා. අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. ඒ නිසා මෙතෙක් ලංකාවේ කිසිදු දේශපාලන වේදිකාවට ගොඩ නොවැදුණු දැන් මම අපේ නායක හඳුරන වහන්සේ කතා කරනකොට කිව්වා 70 දශකයෙන් පස්සේ දේශපාලන වේදිකාවට ගොඩ නැගුණු ගොඩ ගැනු නේද? පළමු අවස්ථාව කිව්වා. එයි මේ සබරගමු පළාතේ නේද? මල්ලොත පාර්ශ්වයේ මහානායක හඳුරන. ඉතින් උන්වහන්සේ කියනවා 70 දශකයෙන් පස්සේ ගොඩ වෙලා තියෙනවා කියලා. ඒකද මොකක්ද? මෙතෙක් දේශපාලන වේදිකාවට නොනැංග විශාල කණ්ඩායම් අද මේ ව්‍යාපාරයට හවුල් වෙමින් තිබෙනවා. මේකට දායකත්ව දෙමින් තිබෙනවා. ඒක තමයි අපේ හරිනි මහත්මිය කිව්වේ. පළවත්ත නිවස්නේ බවට පත් වෙමින් තිබෙනවා කියලා. කියන්නේ ඒකයි. එයි ඒ හැම කෙනාම වෙනදාට වඩා වැඩි උත්තේජනයකින් වැඩි උද්වේගයකින් යුතුව මේ කාර්යයට මැදිහත් වෙමින් තිබෙනවා. අපි හැම දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අපි හා සමාන ලෙස මේ හැම දෙනාම අද වැඩ කරමින් තිබෙනවා. අපි ස්තුතිවන්ත වෙන අපේ නියාල බේසිංහ මහත්මයා, අපේ ක්ලිෆර්ඩ් මහත්මයා. මේගොල්ලෝ මේ වගේ මෙහෙම ඇවිල්ලා පැය ගණන් ඉන්න උනායි නෙවෙයි. හැබැයි මොකක් වෙනින්ද මේ හැම දෙනාම අද ගොඩනැගෙමින් තිබෙනවා. අද විශාල කණ්ඩායම ලංකාවේ හැම තැනකම හැම ගමකම ගිහිල්ලා ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා, දේශපාලන සාකච්ඡා, රටේ වෙනස් වීම පිළිබඳ සාකච්ඡා, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, වෛද්‍යවරු, රජයේ හිටපු සුනිධාරි විශාල කණ්ඩායමක් මේ මෙහෙයුමට අද බැහැලා තිබෙනවා. මේ ඔක්කොම එකතු වෙලා අපි වැඩපිළිවෙල සහ ජනතා මධ්‍යස්ථාන ජනවාරි මාසෙදී පිටවන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මොනතරම් දැවැන්ත ජනතා මධ්‍යස්ථානයක් හැදුවත් වැඩක් නැහැ. ගමේ තමයි ජනතාව ඉන්නේ. විශ්වවිද්‍යාල ආචාර්ය ඔක්කොම ගත්තා 4500. දොස්තරලා ඔක්කොම ගත්තා 19000ක් විතර ඉන්නේ. වැඩක් නැහැ. නේද? මිලියන ගණන් තියෙන ගම්වල. ඒ නිසා ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? ගමේ. ගමේ වෙනස් කරන්න ඕන. අද මේ එක්රැස්ලා තියෙන ගමට නායකත්ව දෙන. අද ගමේ තමන්ගේ වෘත්තීමේ කාර්යභාර ඉටු කරන වෘත්තීයවේදී රසක් තමයි අද මෙතෙන්ට එක්රැස්ලා තිබෙන්නේ. ඒ නිසා ඔබ ගමේ නියම කාර්යභාර ගන්න ඕන. ගම වෙනස් කිරීමේ කාර්යභාර ගන්න ඕන. ඔබ වැඩ කරන ආයතන වෙනස් කරන්න. ඔබ ජීවත් වෙන ගම වෙනස් කරන්න. ඔබේ ප්‍රධාන කාර්යභාරය බවට පත් කරන්න. මොකද අපි මොනතරම් වැඩපිළිවෙල මොනතරම් මධ්‍යස්ථාන ගොඩනගුවත් වැඩක් නැහැ. දසලක්ෂ ගණන් ජනයා ජීවත් වෙන ගමේ ජනයා වෙනස් වෙන්න ඕන. ශ්‍රී ලංකා පාක්ෂිකයා වෙනස් වෙන්නේ නැතුව එක්සත් ජාතික පාක්ෂිකයා ඒ විදිහට මිදින් වෙනස් වෙන්නේ නැතුව මේ රට වෙනස් කරන්න බෑ. එක්සත් ජාතික පාක්ෂිකයා වෙනස් වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වෙනස් වෙන්න ඕන. එහෙම වෙනස් වුණොත් මේ රට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් ජාතික විද්වත් සංවිධානයේ විශාල කාර්යභාරයක් මේ රත්නපුර දිස්ත්‍රික්කේ කරමින් තිබෙනවා. අපි අවස්ථා කිහිපයක තමුන්වහන්සේලා හම්බ වෙලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරන අද රත්නපුරේට ප්‍රබලතම නායකත්වය දෙන්න පුළුවන් කණ්ඩායමක් හඳුනාගෙන තිබෙනවා. ඒ කණ්ඩායම තමන්ගේ ජීවිතෙන් සැලකිය කාලයක් මේ කාර්ය සඳහා වැය කරමින් තිබෙනවා. අපේ වෛද්‍ය නිලධාරීන් මහතුරු ගණනාවක්, අපේ ඉංජිනේරු මහතුරුන් ගණනාවක්, අපේ ආම්ද්‍රණ වංශලා විශාල ප්‍රමාණයක් මේක වෙනුවෙන් දායකත්වය සපයමින් තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ දිස්ත්‍රික්කයට නායකත්වය දිය හැකි පුරවැසි පෙරමුණක් අපිට ගොඩනගන්න පුළුවන්. ඒ පුරවැසි පෙරමුණ
අනිත් අයත් එක්ක සංසන්දනය කරලා බලනකොට ඉතාමත් උසස් සහ දියුණුතම පෙරමුණ සහ උවමනාව බවට පත්වෙන එක නිසැකයි මේ රත්නපුර දිස්ත්‍රික්කයේ. සොබේ කාර්යභාරය අතට ගන්න. ගමට යන්න ගමේ කෙනා හම්බ වෙන්න. තමන් වැඩ කරන ආයතනේ, තමන් ජීවත් වෙන ගමේ, තමන් ඇසුරු කරන තැන මේ හැම තැනකම පුරවැසියන් වෙනස් කරන්න පටන් ගත්තොත් මේක වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනුවෙන් සියලු දෙනාට එකතු වෙන්න, මැදිහත් වෙන්න, පෙරට වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.